समन्तः चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නි, අද මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි. පින්වත්නි, අද මේ පොහෝදා සිරස දම්සර වැඩසටහන තුළින් අපි බොහෝම විශේෂ මාතෘකාවක් තෝරගත්තා මේ ධර්ම දේශනාව පවත්වන්න. නොඑක් අවස්ථාවල් වල අපි සිරස දම්සර වැඩසටහන තුළින් ධර්මී අඩංගු බොහෝ කරුණු අපි ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. හරියට සිල් ගන්නේ කොහොමද? නිවැරදිව දානයක් දෙන්නේ කොහොමද? අපි සංසාරයේ බිය දැකලා මේ බුද්ධෝත්පාද කාලේ කොහොමද ප්‍රතිඵලයක් ලබන්නේ? මෙහිම කාරණාවල් අපි මේ දේශනාවල් තුළදී සාකච්ඡා කරලා තියෙනවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන බොහොම වටින කාරණාවක්. ඒ සඳහා දේශනාවට තෝරගත් අපි විශේෂ සූත්‍රයක් කුද්දක නිකායේ ඉතිවුත්තක පාළියේ 420 වෙනි පිටුවෙහි සඳහන් පුබ්බ නිමිත්ත කියන සූත්‍ර දේශනාව. දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතල මෙන්න මෙහෙම කරුණක් කියනවා. මහණෙනි, දිව්‍ය ලෝකේ දෙවිවරු ඒ දිව්‍ය ලෝකෙන් චුත වෙනකොට තමන් චුත වෙන බව අඟවන්න ඒ දෙවියන්ට පූර්ව නිමිති 5ක් පහළ වෙනවා කියලා. ඒ පූර්ව නිමිති 5 දෙවියන්ට පහළ වෙනකොට දෙවිවරු දැනගන්නවා තමන්ට දැන් දිව්‍යමය ආයුෂ ඉවරයි කියලා. පළවෙනි එක තමයි මල් පර වෙනවා. දිව්‍ය ලෝකයේ දෙවිවරු දිව්‍ය ලෝකේ පහළ වෙනකොටම ඒ දෙවිවරුන්ට තමන්ගේ පෙර පිනට මල් ලැබෙනවා. මේ ලැබෙන මල් ඒ දෙවිවරු සතුටු කරවන මල්. ඇහැට බොහොම ප්‍රියමනාප, නාසයට උසස් සුවඳක් ලැබෙන, ශරීරයට මනා ස්පර්ශයක් ලැබෙන මල්. මේ මල් ඒ දෙවිවරු පහළ වෙනකොට ලැබුණට චුතවන දවස වෙනකොට ඒ මල් ටික පර වෙලා යනවා. ඊළඟ දෙවෙනි කාරණාව තමයි වත්තානි කිලිස්සන්ති. වස්ත්‍ර කිලුටු වෙනවා. තමන්ට කැමති විදියට දිව්‍ය ලෝකයේ වස්ත්‍ර මාරු කරන්න පුළුවන්. කැමති නම් එකම වස්ත්‍රයක් වුණත් අවුරුදු ලක්ෂයක් කෝටියක් වුණත් අඳගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒ වස්ත්‍ර කවදාවත් කිලුටු වෙන්නේ නැහැ. කිලුටු වෙනවා නම් කිලුටු වෙන්නේ චුතවන දවසේ. තුන්වෙනි කාරණාව තමයි තමන්ගේ ශරීරයේ තිබෙන වර්ණය නැති වෙනවා. ශරීර වර්ණය දුර්වර්ණ වෙනවා.
සාමාන්‍යයෙන් චානක මහත්මයා ධර්මයේ සඳහන් කළ තියෙනවා දිව්‍ය ලෝකයේ දෙවි කෙනෙක් පහළ වෙනකොට ඒ දෙවියට ලැබෙන්නේ ඕපපාතික ශරීරයක් නිසා සාමාන්‍යයෙන් අවුරුදු 20ක පෙනුමක් තමයි තියෙන්නේ ලැබෙනකොට. බැලූ බැලමට අවුරුදු 20ක පෙනුමක්. හැබැයි මේ අවුරුදු 20 පෙනුම දෙවියෙකුට ලැබෙනවා දිව්‍යාංගනාවකට අවුරුදු 16ක පෙනුමක් ලැබෙනවා. ඒ අවුරුදු 20 පෙනුමවත් ඒ අවුරුදු 16 පෙනුමවත් අපි හිතමු ඒ දිවි ලෝකයේ දෙවිවරු අවුරුදු 100ක් අවුරුදු 1000ක් අවුරුදු ලක්ෂයක් අවුරුදු කෝටියක් දිවි ලෝකයේ වාසය කළත් අවුරුදු කෝටියක් ජීවත් වෙන දෙවියගේ ශරීරය දිහා බැලුවත් කියන්න පුළුවන් මේ දෙවියට අවුරුදු 20යි දිව්‍යාංගනාවට අවුරුදු 16යි කියලා. හැබැයි ඒ ශරීර වර්ණය දුර්වර්ණ වෙනවා නම් දුර්වර්ණ වෙන්නේ චුතවන දවසේ. ඊළඟට සඳහන් කරනවා තමන්ගේ ශරීරයට දහඩිය දමනවා. සාමාන්‍යයෙන් දිවි ලෝකයේ දිවවරුන්ට දහඩිය දමන්නේ නැහැ. හැබැයි චුතවන දවසේ හරියට මුතු ඇට වගේ ශරීරයේ දහඩිය දමනවා. පස්වෙනි කාරණාව සඳහන් කරනවා තමන්ගේ ඉන්න ආසනයට තිබෙන ඇල්ම නැති වෙනවා. තමන් ඉන්න දිව්‍ය මාලිගාවට තමන් ගත කරන ස්ථානවලට යම් ආසාවක් තිබුණා නම් ඒ ආසාව ඒ දෙවියන්ට අහිමි වෙනවා. හිතේ ආසාව නැති වෙලා යනවා. සාමාන්‍යයෙන් මිනිස්යන්ටත් එහෙම දේවල් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට අපි බොහෝම කැමැත්තෙන් එක ස්ථානයක වාසය කරනවා. නමුත් ටික වෙලාවක් යනකොට අපට ওই ස්ථානයේ මොනියම් හෝ වෙලාවකදී එපා වෙන වෙලාවක් එනවා. හැබැයි දෙවිවරුන්ට කොයි තරම් දිව්‍ය ලෝකයේ තැන්වල වාසය කරත් කවදාවත් ඒ දිව්‍ය ලෝක ස්ථාන එපා වීමක් වෙන්නේ නැහැ. සාමාන්‍ය සඳහන් කරන්නේ සමහර දෙවිවරු ඉන්නවා ක්‍රීඩා කරනවා. ක්‍රීඩා කරන මේ දෙවිවරුන්ට ක්‍රීඩා කරන්න ගියාම ආහාර ගන්න අමතක වෙනවා. කොච්චර කාලයක්ද? දවස් 7ක්. බැරි වෙලාවක්වත් දෙවිවරු දින 7ක් ඇතුළත ආහාර ගත්තේ නැති වුණොත් ධර්මයේ සඳහන් කරලා තියෙනවා ඒ දෙවිවරුන්ට දිව්‍ය ලෝකේ වාසය කරන්න බැලු. තමන් දිව්‍ය ලෝකෙන් චුත වෙනවලු. එන්නේ ඒ වගේ සමහර අවස්ථාවන් වලදී දෙවියන්ට යම් ස්ථානයකට ගියොත් ආසාව නැති වෙන්නේ. හැබැයි ඒ දිව්‍ය ලෝකයේ තිබෙන සෑම ස්ථානයක් කෙරෙහි තිබෙන ආසාව චුතවන දවසේ අහිමි වෙනවා. දැන් මේ පූර්ව නිමිති පහ පහළ වුණාම ඒ දෙවිවරුන්ට දිව්‍ය ලෝකයේ ආවුෂ අවසන් වෙලා තියෙන්නේ. හැබැයි සමහර දෙවිවරු මේ පහ පහළ වෙනකොටම දැනගන්නවා තමන්ගේ ආවුෂ ඉවරයි කියලා. සමහර දෙවිවරු මේ නිමිති පහ පහළ වුණා කියලා දැනගන්නේ නැහැ. එක උදාහරණයක් සඳහන් කරනවා නම් වෙස්සන්තර ජාතකයේ. වෙස්සන්තර ජාතකයේදී අපේ මහාමායා දේවිය උපදිනවා පුස්සති කියන නමින්. බෝසතාණන් වහන්සේගේ මෑණියන් වෙච්ච පුස්සති කියන නමින්. මේ පුස්සති නමින් ඉපදෙන මහාමායා දේවිය පෙර කලින් හිටියේ තව්තිසා දිවි ලෝකේ ශක්‍ර දෙවියන්ගේ අග්‍රමහේෂිකාවක් වෙලා. දවසක් ශක්‍ර දෙවියෝ දකිනවා ඇයට පූර්ව නිමිති පහ පහළ වෙලා. ඒ වෙලාවේ
ඇයව නන්දන වනයට අරගෙන ගිහිල්ලා ඒ උයනේ මල් වලින් සකස් කරන ලද සයනයක නිදි කරවලා ශක්‍ර දෙවියන්ට කියනවා ඔබට දැන් දිව්‍ය ලෝකෙන් යන්න කාලය හරි මනුෂ්‍ය ලෝකේ කෝටි ගණන් සැප සම්පත් අතරින් කැමැති වර 10ක් ඉල්ලන්න කියනවා යන්න කලින්. අන්න ඒ වෙලාවේ ඇය අහනවා ඇයි ස්වාමීනි ඔබ වහන්සේට මා කෙරෙහි තිබිච්ච ඇල්ම නැති වෙලාද මට දැන් මේ යන්න කියන්නේ. එතකොට ශක්‍ර දෙවියෝ කියනවා නෑ මේ 2 කෝටි 90 ලක්ෂයක් පරිවාර දිව්‍යාංගනාවන් අතර මට ඊටාම ප්‍රියම කෙනා තමයි ඔබ. නමුත් ඔබට දැන් ගෙනාපු දිව්‍ය ආයුෂ අවසන්. ඒ යන්න කලින් තමයි ඔබට මේ වර 10ක් ඉල්ලන්න කියලා කිව්වේ. අද කාලේ සමහර අය කියනවා මේ පින් කළ ප්‍රාර්ථනා කරන්න එපා කියලා. අපි ධර්ම මාතෘකාවට අදාළ නොඋනත් කාරණාව විස්මතු වෙච්ච නිසා මම මතක් කරන්නේ ජාතක පාළියේ වෙස්සන්තර ජාතකයේ කියවල බලන්න මේ මහා මායා දේවිය ශක්‍ර දෙවියන්ගේ අග්‍රමහේෂිකාව වෙලා ඉන්නකොට ශක්‍ර දෙවියන්ගෙන් ඉල්ලපු වර 10 මොනවද කියලා. බොහෝ දිනෙකට වැටහි පින් කළ ප්‍රාර්ථනා කරන්න එපා කිව්වට මහා මායා දේවිය ඒ ජීවිතේ මනුෂ්‍ය ලෝකෙට එන්න කලින් මොන වගේ ප්‍රාර්ථනාවල් 10ද කරේ කියලා. සමහර ප්‍රාර්ථනාවල් දිහා දැක්කොතින් ওই 10 සමහර කෙනෙක් හිතට මනාපයක් ඇති වෙන එකකුත් නැහැ. හරි අපූර්ව ජාතකයක් මේ වෙස්සන්තර ජාතකය බොහෝ දෙනෙක් කියවනවා නම් බොහෝ කාරණාවල් ජාතක කතාවෙන් වටහා ගන්නට පුළුවන්. මම ඉතින් මතක් කරේ දැන් මේ මහා මායා දේවියට තමන්ට පූර්ව නිමිති 5 පහළ වුණා කියලා දැනුන්නේ නැහැ තමන් දැන් ආවුෂ ඉවරයි කියලා. එතකොට ශක්‍ර දෙවියෝ තමයි ඇයට මතක් කරේ ඔබට දැන් දිව්‍ය ආයුෂ අවසන් කියලා. හිතලා බලන්න ශානක මහත්තයා දුක කියන නමවත් අහන්නේ නැතුව ඒකාන්ත සැපක් විඳින මේ දෙවිවරුන්ට තමන්ගේ ආයුෂ ඉවරයි කියලා දැනෙනකොට මොනතරම් හිතට දුකක් බයක් ඇති වෙනවද? තමන්ට මේ ලෝකයේ තියෙන උසස්ම සැපේ තියෙන තැනක් තමයි දිවි ලෝකය කියලා කියන්නේ. ඒකාන්ත සැපක් තියෙන්නේ. ඒ කියන්නේ දුක කියන නමවත් දිව්‍ය ලෝකේ දිවිවරු අහන්නේ නැහැ. දුක විඳින තබා දුක කියන නමවත් කිසිම ආකාරයකට අහන්නේ නැහැ. එතකොට එහෙම සැප විඳින මේ දෙවිවරුන්ට තමන්ගේ ආයුෂ ඉවරයි දැන් දිවි ලෝකේ අත්හරින වෙලාව හරි කියලා දැනෙනකොට ඒ දෙවිවරුන්ට දරා ගන්න බැරි මහා ශෝකයක් හිතේ උපදිනවා. ආන් එහෙම ශෝක කරන ඒ දෙවිවරුන්ගේ ළඟට ගිහිල්ලා මහේශාක්‍ය දෙවිවරු භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කාරණාවල් 3ක් කියලා සනසවනවා. ඒ අඬන දෙවිවරුන්ගේ හිත හදනවා කරුණු 3ක් කියලා. පළවෙනි එක තමයි ඊතෝ බොහෝ සුගතින් ගච්ඡ. ඔබ මේ නික්මිලා සුගතියට යන්න. ඒ සුගතියේ මනා ලැබුමක් තියෙනවා. ඒ මනා ලැබුම ලබන්න. සුගතියට යන්න. ඒ සුගතියට ගිහිල්ලා ඒ සුගතියේ මනා ලාභයක් තියෙනවා. ඒ ලාභය ලබන්න. ඊළඟට කියනවා ඒ ලාභයේ කෙරෙහි විනාශ වෙන්නේ නැති ශ්‍රද්ධාවක් පිහිටුවා ගන්න. කාටවත් විනාශ කරන්නට බැරි ශ්‍රද්ධාවක් පිහිටුවා ගන්න. ධම්සභා මණ්ඩපයේ හිටපු එක්තරා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේ නමක් නැගිටලා අහනවා ස්වාමීනි මොකද්ද මේ දෙවියන්ට තියෙන සුගතිය? කොහෙද දෙවියන්ට මේ සුගතිය තියෙන්නේ? දැන් අපිත් ශානක මහත්තයා පින් කර කර ප්‍රාර්ථනා කරනම සුගතියට යන්න කියලා.
අපේ සුගතිය තියෙන්නේ. අපි හිතන්නේ දිවි ලෝකේ කියලා. නමුත් දෙවියන්ටත් ඊට වඩා වෙනස් සුගතියක් තියෙනවා. අහනවා ස්වාමීනි මොකද්ද ඒ සුගතියේ තියෙන මනාලාභය? ඊළඟට අහනවා ස්වාමීනි කොහොමද ඒ ලාභයේ කිරි ශ්‍රද්ධාවක් පිහිටුවා ගන්නේ? භාග්‍යතුන් වහන්සේ නගන ප්‍රශ්න වලට පිළිතුරු ලබලා දෙනවා. මහණෙනි දෙවියන්ට තියෙන සුගතිය තමයි මනුෂ්‍ය ලෝකය. දෙවියන්ට තියෙන සුගතිය තමයි මනුෂ්‍ය ලෝකය. මොකද මේ මනුෂ්‍ය ලෝකයේ තියෙන මනාලාභය? මනාලාභය තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තථාගත පවේදිතස්ස ධම්ම විනයස්ස පටිලබති. මේ මනුෂ්‍ය ලෝකේ ලාභයයි කියලා දේවල් ටිකක් තියෙනවා නම් ඒ ලාභයන් අතර උසස්ම ලාභය තමයි මොන ලාභයද? තථාගතයන්න් වහන්සේ විසින් වදාළ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්මයේ ශ්‍රවණය කරනවා කියන එක. ඊළඟට කියනවා ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි ඇති කරගන්න ශ්‍රද්ධාවක් කිසිම කෙනෙකුට වෙනස් කරගන්න බැරි වෙන විදියට. කවුද වෙනස් කරන්න පුළුවන්? දෙවරු කියනවා සමනේනවා. සමහර අයගේ ශ්‍රද්ධාව හාමුදුරුවරු නිසා වෙනස් වෙන්න පුළුවන්. ශ්‍රමණයන් වහන්සේලා නිසා සමනේනවා. ඊළඟට බ්‍රාහ්මණේනවා. බ්‍රාහ්මණයෝ නිසා වෙනස් වෙන්න පුළුවන්. දේවේනවා. දෙවිවරු නිසා වෙනස් වෙන්න පුළුවන්. මාරේනවා. මාරය නිසා වෙනස් වෙන්න පුළුවන්. බ්‍රහ්මුණාවා. බ්‍රහ්මයෝ නිසා වෙනස් වෙන්න පුළුවන්. කේනචිවා කවුරු හරි කෙනෙක් නිසා වෙනස් වෙන්න පුළුවන්. ඒ කිසිම කෙනෙක් හමුවේ ධර්මයේ කෙරෙහි ඇති කරගන්න ශ්‍රද්ධාව වෙනස් කරගන්න එපා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා. මට හිතෙනවා මේ ධර්ම කාරණාව මේ කාලේ සාකච්ඡා කළ යුතුම මාතෘකාවක් කියලා. මොකද ශානක මහත්තයා අද ලංකාවේ නොඑක් ධර්මය හෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගරු කරලා භාග්‍යවතුන් වහන්සේ තමයි දන්නේ මම කිසිවක් දන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ තමයි මගේ ශාස්ත්‍රු මම උන්වහන්සේගේ ශ්‍රාවකෙක් කියන මෙන්න මේ සංඥාවෙන් ධර්මයට ගරු කළා ධර්මයේ කියන හාමුදුරුවෝ බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. ඒක භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා, ගිහි පින්වතුනුත් ඉන්නවා. හැබැයි ඔය අතරේ අධර්මයේ ධර්මයේ කොට කියන තමන්ගේ මතය බුදුරජාණන් වහන්සේගේ මතය හැටියට ඉදිරිපත් කරන මිත්‍යා දෘෂ්ටිය සම්මා දිට්ඨිය කොට කියන දේශිකයන් වහන්සේලාත් ඉන්නවා. දැන් මෙතනදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අර දෙවිවරු දෙවියන්ට එනකොට කියලා එවන්නේ මොකද්ද පණිවිඩය? මනුෂ්‍ය ලෝකෙට යන්න ගිහිල්ලා ඒ මනුෂ්‍ය ලෝකයේදී අහන්න කිව්ව බණ. කාගේ බණ දාන්න කිව්වේ? ලෝතුරා භාග්‍යවතුන් වහන්සේම වදාළ ධර්මය අහන්න කියලා කිව්වේ. ඇයි ශානක මහත්තයා මේ බුදුහාමුදුරන්ගේම ධර්මය අහන්නේ කියලා විශේෂයෙන් කියන්නේ? අපි දැන් සාමාන්‍යයෙන් කෙනෙකුට කියනවා නිකන් ඉන්න එක බණ ටිකක් අහන්න. සාමාන්‍යයෙන් අපි කියනකොට කියන්නේ ওই නිකන් ඉන්න එකේ බණ ටිකක් අහන්න. මරණාසන්න කෙනෙක් දැක්කොත් අපි කියනවා මේ දවස්වල බණ ටිකක් ඇහුවොත් හොඳයි නේද? අපි එහෙම කියනවනේ. හැබැයි ශානක මහත්තයා බලන්න ඔය කියන කතාව තුළ
අපි කවදාවත් කියනවද අහන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බණ ටිකක් කියලා? අපි කවදාවත් එහෙම කියන්නේ නැහැ. අපි කියන්නේ බණ අහන්න. නමුත් දෙවිවරු චුත වෙනකොට කියලෙවන්නේ මොකද්ද? යන්න මනුෂ්‍ය ලෝකයට අහන්න කිව්ව කාගේ ධර්මයේද? තථාගතයන්න් වහන්සේගේ බුදු මොවින් වදාළ ධර්මය අහන්න කියලා. ওই කාරණාව චානක මහත්තයා අති විශේෂ කාරණාවක්. අපි අහන්න ඕන බුදුරජාණන් වහන්සේගේ බණ. මම අර කලින් මතක් කළා වගේ අද අපිට ඔය හැම දෙයක්ම කවලමේ තමයි ඇහෙන්නේ. එතකොට දැන් ප්‍රශ්නයක් තියෙනවා. අපි එහෙමනම් කොහොමද බුදුහාමුදුරන්ගේම ධර්මය අහන්නේ? ඇයි බුදුරජාණන් වහන්සේගේම ධර්මය අහන්න ඕන? චානක මහත්තයා ඒකට දෙන තියෙන එකම පිළිතුර තමයි මේ ලෝකයේ බුදු කෙනෙකුට හැර මේ ලෝකේ කිසිම කෙනෙකුට නිවන් දකින්න බණ කියන්නට බෑ. ඒක රහතන් වහන්සේ නමකටත් බෑ. ඒක සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේ නමකටවත් බෑ. භාග්‍යවතුන් වහන්සේට පමණයි මේ ලෝකේ ශ්‍රාවකයන්ව සසර සත්වයාට නිවන් දකින්න බණ කියන්නට පුළුවන්. නමුත් අද කාලේ එක්තරා සංකල්පයක් තියෙනවා. කෙනෙක් රහත් වුණයින් පස්සේදී ධර්මය අවබෝධ කරවන්න පුළුවන් කියලා. චානක මහත්තයා අලගද්දූපම සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරන මජ්ක්‍ධිම නිකායේ පරියප්ති තුනක් තියෙනවා. පළවෙනි පරියප්තිය තමයි අලගද්ද පරියප්තිය. සමහර අය ධර්ම ඉගෙන ගන්නවලු ලාභ සත්කාර ලබා ගැනීමේ චේතනාවෙන්. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් මම හොඳට බණ කිව්වොත් මට සිව්පසේ වැඩිපුර ලැබේ. මම ශ්‍රාවකයන්ව සතුටටපත් කරවන විදිහේ රසවත් ධර්ම කරුණු කිව්වොත් ශ්‍රාවකයෝ මට බොහෝ සිව්පසෙන් සංග්‍රහ කරાવી. එහෙම නැත්නම් සිව්වනක් පිරිස මැදට මම ගියාම මට විශේෂ ගෞරවයක් ඒ අයගෙන් ලැබේ. අන්න ඒ චේතනාවෙන් සමහර අය බණ ඉගෙන ගන්නවලු. හැබැයි බුදුහාමුදුරු දේශනා කරනවා මහණෙනි ඒ අරමුණින් ධර්ම ඉගෙන ගන්නවට වඩා ලාභයිලෝ නිද්දක්කමනෝ වරතරං. ඊට වඩා ලාභයිලු නිදා ගන්න එක. ඇයි එහෙම සඳහන් කරේ? සාමාන්‍ය ධර්මයේ සඳහන් කළ තියෙන්නේ වැඩිපුර කෙනෙක් නින්දට ඇබ්බැහි වුණොත්. සාමාන්‍ය කවුරු හරි කෙනෙක් වැඩිපුර නිදා ගන්නවා නම් ඒ කෙනාට ඊළඟ භවයේ සර්පෙක් වෙන්න පුළුවන්ලු. තිරිසන්නාත්ම භාවයකට වගේ යන්න පුළුවන් වැඩිපුර නින්දට ඇල්මක් දක්වනවා නම්. හැබැයි ලාභ සත්කාර ලබා ගැනීමේ චේතනාවෙන් ධර්මයේ කියවෝතින් ධර්ම ඉගෙන ගත්තොතින් ඒ කෙනා යන්නේ අවීචියටලු. අර බුදුහාමුදුරු දේශනා කරේ ඒ චේතනාවෙන් ධර්ම ඉගෙන ගන්න වඩා නිදා ගන්න එක ලාභයි කියලා කිව්වේ ඇයි? නිරයට යනවට වඩා තිරිසනෙක් වෙන එක ලාභ නිසා. ඊළඟ දෙවෙනි පරියප්තිය තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නිත්තරණ පරියප්තිය. නිත්තරණ පරියප්තිය කියලා කියන්නේ තමන්ගේ විමුක්තිය වෙනුවෙන් බණ ඉගෙන ගන්නවා. කොහොමද හරියට සිල් ගන්නේ? කොහොමද හරියට දන් දෙන්නේ? කොහොමද සමතය වඩන්නේ? කොහොමද විදර්ශනාව වඩන්නේ කියලා මේ තමන්ගේ නිර්වාණ අවබෝධයට ධර්ම ඉගෙන ගන්නවා. ඊළඟට තුන්වෙනි පරියප්තිය තමයි බණ්ඩාගාරික පරියප්තිය. බණ්ඩාගාරික පරියප්තිය කියලා කියන්නේ රහතන් වහන්සේලා ධර්ම ඉගෙන ගන්න එකට. මෙන්න මේ කාරණාව තමයි විශේෂය. අද කාලේ සමහර අයට හිතෙනවා රහත් බව ලබනකොට මේ මුළු ධර්මයම ඉබේ අවබෝධ වෙනවා කියලා. ශානක මහත්තයා
ඒ මතය සම්පූර්ණයෙන්ම වැරදි. කවදාවත් ධර්මය තමන් ඉගෙන ගන්නේ නැතුව තමන්ගේ ස්වඥාණයෙන් තමන්ගේ ඥාණයෙන් වටහා ගන්න මේ ලෝකේ කිසිම ඥානවන්තයෙකුට පුළුවන් කමක් නැහැ. කොටින්ම කියනවා නම් ශානක මහත්තයා අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාව බලන්න. අපි කියනවනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවන්තයින් අතරින් උසස්ම ප්‍රඥාව තිබිච්ච අග්‍රස්ථානය ලැබපු උත්තමයන් වහන්සේ කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේට කොච්චර ප්‍රඥාව තියෙනවද? සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාව ගැන උදාහරණයක් බුදුහාමුදුරු දේශනා කරනවා. සියලු කල්පේ වැහි වහිනකොට. කල්පයක් කියලා කියන්නේ ශානක මහත්තයා අති දීර්ඝ කාලයක්. මේ සියලු කල්පේ වැහි වහිනකොට ඒ වහින වැහි බින්දු ගාන ගණන් කරලා සාරිපුත්ත හාමුදුරන්ට කියන්න පුළුවන්ලු මෙච්චර වැහි බින්දු ගානක් මේ මහ පොළොවට වැටුණා කියලා. ශානක මහත්තයා මම ගොඩාක් වෙලාවට කියන්නේ අපේ ප්‍රඥාවේ මට්ටම. මහත්මයා ඔක පුළුවන් නම් කාගෙන් හරි අහලා බලන්න සාරිපුත්ත හාමුදුරන්ට මෙන්න මේ තරම් ප්‍රඥාවක් තියෙනවා කියලා. කෙනෙක් ප්‍රශ්න කරાવી කොහොමද අපි ඔක පිළිගන්නේ කියලා. ශානක මහත්තයා සාරිපුත්ත මහරහතන් වහන්සේට ඒ තරම් ප්‍රඥාවක් තියෙනවා කියලා ශ්‍රද්ධාවෙන් පිළිගත්තු මිසක් කවදාවත් ඔබතුමාගේවත් මගේවත් ප්‍රඥාවට නම් වැටහෙන්නේ නෑ ඒක. මම මේ උදාහරණේ කිව්වේ හිතලා බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේට ඊතරම් ප්‍රඥාවක් තියෙනවා කියන එක පිළිගන්න තරම්වත් ප්‍රඥාවක් අපිට නෑ. එතකොට හිතන්නකෝ අපේ ප්‍රඥාව මට්ටම. ඒ උදාහරණේ කියලා කියනවා ඒ තරම් ප්‍රඥාවක් තියෙන සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් බුදුරජාණන් වහන්සේගේ බණපදයක් අස්සජී මහරහතන් වහන්සේගෙන් අහගන්නකම් සෝවාන් වෙන්නවත් බැරි වුණා. ඒකයි සඳහන් කරේ තමන්ගේ ප්‍රඥාවෙන් ස්වාධීන චින්තනයකින් හිතලා මේ ලෝකේ මාර්ගඵල ලබන කිසිම කෙනෙකුට බෑ. ඒකාන්තයෙන්ම මාර්ගඵලයක් ලබනවා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අනිවාර්යයෙන්ම අහන්න ඕනමයි. දැන් එතකොට ওই කාරණාවෙන් තේරෙනවා මේ රහතන් වහන්සේලාට කොහොමද මේ ධර්මීය මතකෙ හිටින්නේ. කවදාව ශානක මහත්තයා උන්වහන්සේලාට ඒ ධර්මයේ තනියෙන් හිතලා උපද්දව ගන්න බෑ. ධර්මයේ උන්වහන්සේලා රහත් බව ලබලා ඒකාන්තෙම ඉගෙන ගන්න ඕන. දැන් එක උදාහරණයක් කියනවා නම් අපේ මිහිඳු මහරහතන් වහන්සේ. මහවංශයේ කියනවා ඉවිනිය පරාජිකාවේ සඳහන් කරලා තියෙනවා අට කතාවේ මිහිඳු මහරහතන් වහන්සේ හිස බානකොට අවුරුදු 20 දී උන්වහන්සේ හිස බානකොට තමයි සිව්පිලි සිබියාවටපත් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණේ. ඒ මිහිඳු මහරහතන් වහන්සේ රහත් බව ලබලා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ ළඟ අවුරුදු 3ක් මේ ත්‍රිපිටක අට කතාව ඉගෙන ගත්තලු. ඒ කියන්නේ රහත් බව ලබලා අවුරුදු 3ක් ත්‍රිපිටක අට කතාව ඉගෙනගෙන තමයි උන්වහන්සේ මේ ලංකාවට වැඩම කළේ. එතකොට හිතන්න මිහිඳු මහරහතන් වහන්සේ ඒ ධර්මයේ ඉගෙන ගන්න ඕන. එතකොට තමයි උන්වහන්සේට ටික මතක හිටින්නේ. නමුත් කවදාවත් ධර්මයේ ඉගෙන ගත්තේ නැති වුණොත් භාග්‍යතුන් වහන්සේගේ මේ ධර්මය කටපාඩම් කරගත්තේ නැති වුණොත් කවදාවත් කිසිම රහතන් වහන්සේ නමකට තමන්ගේ ඥාණයෙන් හිතලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නට බෑ. මම එක උදාහරණයක් කියන්නම්. දවසක් වුණ රහතන් වහන්සේලා දෙනමක් පිණ්ඩපාතේ වඩිනවා. වඩිනකොට එක උපාසිකාවක් ඒ රහතන් වහන්සේලා දෙනමට දන් බෙදනවා. දැන් පිණ්ඩපාතේ වඩින්නේ රහතන් වහන්සේලා දෙනවා.
එක රහතන් වහන්සේ නමක් අර උපාසිකාවට පින් දෙනවා. ඔබ දුන්නු මේ දානේ ඵලයට මේ දාණයට ඔබට ජීවිත 100ක් යනකම් විපාක ලැබෙනවා කිව්වා. දැන් මේ වෙලාවේ පූජා කරපු මේ දාණයට ඔබතුමියට ජීවිත 100ක් යනකම් විපාක ලැබෙනවා කිව්වා. ඊළඟට උන්වහන්සේ යන ගමන් අර අනිත් රහතන් වහන්සේ පිළිතුරු දුන්නු රහතන් වහන්සේගෙන් අහනවා ආයුෂ්මතුනි ඇයි ඔබ වහන්සේ එහෙම කිව්වේ? මට පේනවනේ ඒ උපාසිකාවට ජීවිත 1000ක් යනකම් විපාක ලැබෙනවා කියලා. දැන් බලන්න ශානක මහත්තයා මෙතන ගැටලුවක් නේ. රහතන් වහන්සේලා දෙනමක් රහතන් වහන්සේ නමක් කවදාවත් බොරු කියන්නේ නැහැ. නමුත් දැන් මේ එක ප්‍රශ්නයකට පිළිතුරු දෙකක් තියෙනවා. මොකද්ද? අර උපාසිකාවට එක රහතන් වහන්සේ නමක් කියනවා ජීවිත 100ක් යනකම් ආනිසංස ලැබෙනවලු දුන්නු දාණයට. තව රහතන් වහන්සේ නමක් කියනවා ජීවිත 1000ක් යනකම් ආනිසංස ලැබෙනවලු දුන්නු දාණයට. චානක මහත්තයා දැන් මේ ගැටලුවක් නිසා දෙනමම ගිහිල්ලා ලොකු හාමුදුරන්ගේ මේක ඇහුවා. ලොකු හාමුදුරුවෝ අර දෙනමට කියනවා ඔබලා දෙන්නම වැරදි. ඔබලා දෙන්නට දන් දුන්නු ඒ උපාසිකාවට ජීවිත ලක්ෂයක් යනකම් ආනිසංස ලැබෙනවා කිව්වා. දැන් එතකොට පිළිතුරු 3. හැබැයි 3නමම රහතන් වහන්සේලා 3නම. ඊළඟට දැන් මේක ගැටලුවක් නිසා උන්වහන්සේලා වඩිනවා ත්‍රිපිටකයේම කටපාඩම් කරගෙන ඉන්න රහතන් වහන්සේ නමක් ළඟට. මුළු ත්‍රිපිටකයේම ත්‍රිපිටක අට කතාවම කටපාඩම් කරගෙන ඉන්න රහතන් වහන්සේ නමක් ළඟට යනවා. උන්වහන්සේ ළඟට ගිහලා මේ ප්‍රශ්නේ යොමු කරාම උන්වහන්සේ කියනවා දැන් එහෙනම් 3 දෙනාම දඬුවම් කරගන්න කියලා. මොකද 3 දෙනාගේම උත්තර 3 වැරදි. ශානක මහත්තයා ඒ රහතන් වහන්සේලා 3නමට වැරදුණු තැන හරියට ධර්මයේ දන්නවා නම් ඔබතුමාටත් තේරෙනවා මටත් තේරෙනවා. කොතනද වැරදුනේ? දක්ඛිනා විභංග සූත්‍රයේදී බුදුහාමුදුරු පෞද්ගලික දාන 14ක ආනිසංස කියනවා. පළවෙනි එක තමයි තිරිසන්ගත සතෙකුට දෙන දාණය. තිරිසන්ගත සතෙකුට ආහාරයක් දුන්නොත් ජීවිත කීයක් යනකම් ආනිසංස ලැබෙනවද? ජීවිත 100ක් යනකම් ආනිසංස ලැබෙනවා. ජීවිත 100ක් යනකම් ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා කියන මේ ආනිසංස පහම ලැබෙනවා. ඊළඟට කියනවා දුස්සීල මිනිස්සෙකුට කන්න ටිකක් දුන්නොත් දුස්සීල මිනිස්සෙකුට කන්න ටිකක් දුන්නොත් ජීවිත 1000ක් යනකම් ඒ කෙනාට ආනිසංස ලැබෙනවලු. ඊළඟට සඳහන් කරනවා පෘථග්ජන සිල්වතෙකුට කන්න ටිකක් දුන්නොත් ජීවිත ලක්ෂයක් යනකම් ආනිසංස ලැබෙනවා කියලා. ඔහොම කියාගෙන ගිහිලා කියනවා සෝවාන් මාර්ගස්ත කෙනෙකුට සෝවාන් ඵලෙ ලැබුව කෙනෙකුට නෙවෙයි සෝවාන් මාර්ගස්ත කෙනෙකුට දානයක් දුන්නොත් කවුරු හරි කෙනෙක් ජීවිත අසංඛ්‍යයක් යනකම් ආනිසංස ලැබෙනවලු. අසංඛ්‍යයක් කියලා කියන්නේ එක ඉලක්කම ලිව්වොත් අංක 1 ලියලා 140ක් ලියන්නට ඕන. ඊතරම් ජීවිත ගාණක් ආනිසංස ලැබෙනවා සෝවාන් මාර්ගස්ත කෙනෙකුට දානයක් දුන්නොත්. දැන් එතකොට අර උපාසිකාව දන් දුන්නේ කාටද? ඒ උපාසිකාව දන් දුන්නේ රහතන් වහන්සේලා දෙනමකට. එතකොට එනං සෝවාන් මාර්ගස්ත කෙනෙකුට දෙන දානේ ආනිසංස ජීවිත අසංඛ්‍යයක් යනකම් ලැබෙනවා නම් හිතලා බලන්නකෝ රහතන් වහන්සේලා දෙනමකට දන් දුන්නු දානේ ආනිසංස ඒ උපාසිකාවට ජීවිත කොච්චරනම් ලැබෙනවද? නමුත් අර රහතන් වහන්සේලා 3නමගේ උත්තර 3 බොරු නෙවෙයි කිව්වේ. උන්වහන්සේලා කිව්වේ ඇත්ත. නමුත් වැරදි. කොතනද වැරදුනේ? අර ජීවිත 100ක් විපාක ලැබෙනවයි කියපු රහතන් වහන්සේට තමන්ගේ අභිඥාවට අනාගතයේ පේන ජීවිත 100යි. තමන්ගේ අභිඥාවට අනාගතයේ පේන ජීවිත 100යි. ඒ නිසා උන්වහන්සේ හිතනවා මෑට විපාක ලැබෙන ජීවිත 100යි කියලා.
දෙවෙනි රහතන් වහන්සේට තමන්ගේ අභිඥාවට අනාගතයේ පේන ජීවිත 1000යි. ඒ නිසා උන්වහන්සේ හිතනවා එනම මේ උපාසිකාවට ආනිසංස ලැබෙන ජීවිත 1000යි. තුන්වෙනි රහතන් වහන්සේට ජීවිත ලක්ෂ්‍යය අනාගතයේ පේන්නේ. ඒ නිසා උන්වහන්සේට හිතෙනවා මේ උපාසිකාවට ආනිසංස ලැබෙන්නේ ජීවිත ලක්ෂ්‍යයයි. එහෙමනම් මේ කාරණාවෙන් තේරෙනව නේද? රහතන් වහන්සේලා තුන්නමට වැරදුනේ උන්වහන්සේලා දක්ඛිනා විභංග සූත්‍රය දැනගෙන ඉඳලා නැහැ එහෙනම්. ඒ කියන්නේ උන්වහන්සේලා ඒ ධර්ම කාරණාව ඉගෙනගෙන නැහැ. ඉගෙනගත්තු නැති නිසා උන්වහන්සේලා තුන්නමට තමන්ගේ අභිඥාවෙන් බලලා පිළිතුරු දුන්න මිසක් බුදුහාමුදුරු දේශනා කරපු ධර්ම කාරණාවෙන් නෙවෙයි උත්තර දුන්නේ. එතකොට තේරෙනව නේද ශානක මහත්තයා? රහතන් වහන්සේ නමක් අනිවාර්යයෙන්ම ධර්මයේ ඉගෙනගත යුතුමයි. මම මේකට උදාහරණයක් කියන්නම්. දැන් අපි ගත්තොතින් පසේ බුදුරජාණන් වහන්සේ නම. පසේ බුදුරජාණන් වහන්සේ නමකට ශානක මහත්තයා බණ කියන්න පුළුවන්ද? බණ කියන්න බෑ කියලා අපි අහලා තියෙනවා. නමුත් පසේ බුදුරජාණන් වහන්සේට බණ කියන්න පුළුවන්. එහෙම බණ කියපු තැන් ස්ථාන ගණනාවක් අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා. වෙලාව නැති නිසා මම එකක් මතක් කරන්නම්. අපි කවුරුත් දන්න ගාතාවක් තියෙනවා. ඉච්චිතං පත්තිතං තුයිහං කිප්පමේව සමිඤ්ජතු. සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්නරසියත. ශානක මහත්තයා මේ පසේ බුදුවරු මිනිසුන්ට බණ කියනකොට පාවිච්චි කරපු ගාතාවක්. එතකොට මේ පසේ බුදුරජාණන් වහන්සේලා බණ කියලා තියෙනවා. කියපු ස්ථානත් අපේ ධර්මයේ සංග්‍රහ වෙලා තියෙනවා. හැබැයි ශානක මහත්තයා පසේ බුදුරජාණන් වහන්සේ නමකට බෑ ශ්‍රාවකයෙකුට නිවන් දකින්න බණ කියන්න. තමන්ගේ අනුගාමිකයෙකුට ශ්‍රාවකයෙකුට නිවන් දකින්න බණ කියන්න පසේ බුදුරජාන් වහන්සේ නමකට බෑ. ඔන්න ඔතනදී උදාහරණයක් කියලා තියෙනවා කග්ගවිසාන සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේලා තමන්ගේ ඥාණයෙන් ධර්ම ඉගෙන ගන්නවා. ඒ කියන්නේ තමන්ම ස්වාධීන චින්තනයකින් හිතලා අවබෝධය ලබනවා. ඒ කියන්නේ රහත් බව සම්මා සම්බුද්ධත්වයේ ලබනවා. පසේ බුදුරජාණන් වහන්සේලා තමන්ගේ ස්වාධීන චින්තනයෙන්ම තමයි රහත් බව ලබන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේලා තමන් අවබෝධ කරගත්තු දේ ලෝකයාට කියලා දෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලා තමන් අවබෝධ කරගත්තු දේ ලෝකයාට කියලා දෙන්න බෑ. ඇයි බැරි? උදාහරණයක් කියනවා හරියට ගොළුෙක් දැකපු හීනියක් වගේ කියලා. තව උදාහරණයක් කතා කරලා තියෙනවා එතනම වැද්දෙක් නගරයකට ඇවිල්ලා රසවත් ආහාරයක් අරගෙන ගියා වගේ. දැන් වැද්දෙක් නගරයට එනවා කැලේ ඉඳලා ආවම රසවත් ආහාරයක් ගන්නවා. හැබැයි ඒක කැලේ ඇතුලේ තියෙන ආහාරයක් නෙමෙයි. දැන් කැලේ ඉන්න වැද්දෝ නගරේ මේ ආහාරය ගැන දන්නේ නැහැ. දැන් මේ වැද්දට ආයිමත් කැලේට ගිහිල්ලා තමන් කාපු ආහාරය පිළිබඳ අර වැද්දන්ට තමන් දැනගත්තට කියලා දෙන්න බෑ. ඇයි? ඔවුන් දෙගොල්ලෝ අතර භාෂාවක් නැහැ මේක හුවමාරු කරගන්න. දැන් ගොළුෙක් දැකපු හුයිනියක් කියලා කියන්නේ තමන් හීනේ දැක්කා දන්නවා. නමුත් කියාගන්න තමන්ට වචන නැහැ. අන්න ඒ වගේ තමයි පින්වත්නි රහතන් පසේ බුදුරජාණන් වහන්සේ නමකට තමන් ලබාගත්තු මේ අවබෝධය ලෝකයාට කියලා දෙන්න භාෂාවක් නැහැ. වචන නැහැ. ඒ නිසා උන්වහන්සේලා බණ කියන්නේ නැහැ. හැබැයි ওই ගොළුෙක් දැකපු හීනයක් කියන උදාහරණයක් අරගෙන තියෙන ශානක මහත්තයා රහතන් වහන්සේලාට සාපේක්ෂව නෙවෙයි බුදුරජාණන් වහන්සේට සාපේක්ෂව බුදුරජාණන් වහන්සේගේ ඥාණයට සමාන ඥානයක් පසේ බුදුහාමුදුරන්ට නැහැ කියලා තියෙන්නේ. එතකොට
පසේ බුදු කෙනෙක් වෙන්න ශානක මහත්තයා කොච්චර කල් පාරමිතා පුරන්න ඕනද? සඳහන් කළ තියෙනවා මහා කල්ප අසංඛ්‍ය දෙකකුත් ලක්ෂයක්. මහා කල්ප අසංඛ්‍ය දෙකකුත් ලක්ෂයක් පාරමිතා පුරන්න ඕන පසේ බුදු කෙනෙක් වෙන්න. දැන් බුදු කෙනෙක් වෙන්න නම් අවම මහා කල්ප අසංඛ්‍ය 4යි කල්ප ලක්ෂයක් අවම පාරමිතා පුරන්න ඕන. උපරිමටම ගත්තොත් මහා කල්ප අසංඛ්‍ය 16යි කල්ප ලක්ෂයක් පාරමිතා පුරන්නත් පුළුවන්. දැන් එතකොට පසේ බුදු කෙනෙක් වෙන අසංඛ්‍ය 2යි කල්ප ලක්ෂයක් පාරමිතා පුරන්නට ඕන. දැන් පසේ බුදුරජාන් වහන්සේ එතකොට බොහෝ කාලයක් පාරමිතා පුරලානේ මේ දැන් පසේ බුද්ධත්වේ ලැබලා තියෙන්නේ. අග්ග ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙන්න කොච්චර කල් පාරමිතා පුරන්න ඕනද? සඳහන් කළ තියෙනවා එක අසංඛ්‍යයි කල්පලක්ෂයක්. අග්ග ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙන්න එක අසංඛ්‍යයි කල්පලක්ෂයක් පාරමිතා පුරන්නට ඕන. ශානක මහත්තයා දැන් එතකොට හිතන්න මේ පාරමිතා කාලයට අනුරූපීව සාරිපුත්ත මහරහතන් වහන්සේට වඩා අති දීර්ඝ කාලයක් එහෙනම් ඒ කියන්නේ දෙගුණයක්ම පාරමිතා පුරලා තියෙනව කවුද? පසේ බුදුරජාණන් වහන්සේ නම. එහෙනම් ඒකාන්තයෙන්ම අග්ග ශ්‍රාවකයන් වහන්සේගේ ඥාණයට වඩා පසේ බුදුරජාණන් වහන්සේගේ ඥාණය වැඩි. ශානක මහත්තයා සාරිපුත්ත මහරහතන් වහන්සේ අඩු ප්‍රඥාවක් තියෙනකොට එහෙනම් අපිට හිතා ගන්න පුළුවන් පසේ බුදුරජාණන් වහන්සේට තරම් ඥාණය නැහැ කියලා. එතකොට ශානක මහත්තයා සාරිපුත්ත මහරහතන් වහන්සේ බණ කියලා මිනිසු රහත් වෙලා නැද්ද? ඕන තරම් රහත් වෙලා තියෙනවා. දෙක සූත්‍රයක් උන්වහන්සේ දවසක් දේශනා කරලා අසංඛ්‍යයක් සත්‍යෝ ධර්ම අවබෝධය ලැබලා තියෙනවා. ඒ කියන්නේ රහත් බව විතරක්ම ලැබලා තියෙනවා අසංඛ්‍යයක් සත්‍යෝ. ඊළඟට සඳහන් කරනවා ඉතුරු මාර්ගඵල වලටපත් වෙච්ච අය ගැන ගණන් කරලා කියන්න බෑ කියලා. සෝවාන් සකදාගාමී අනාගාමී කියන ඵල තුනටපත් වෙච්ච පිරිස ගණන් කරලා කියන්න බෑ. ඒ තරම් ප්‍රමාණයක් මේ මාර්ග තුනටපත් වෙලා තියෙනවා. උන්වහන්සේ දවසක් එක සූත්‍රයක් දේශනා කළා. එතකොට ශානක මහත්තයා හිතනද පසේ බුදුරජාණන් වහන්සේ නමකට ඒ තරම් ප්‍රඥාව තිබිලාත් අපි කොහොමද කියන්නේ උන්වහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කාර්යභාරය කරන්න බෑ කියලා. ශානක මහත්තයා සාරිපුත්ත මහරහතන් වහන්සේටත් ඇත්තටම මේ ලෝක සත්‍යයට නිවන් දකින්න බණ කියන්න බෑ තමන් රහත් බව ලැබුවා කියලා. ඇයි? උන්වහන්සේට බණ කියලා ශ්‍රාවකයන්ව මාර්ගඵල වලට පත් කරවන්න පුළුවන්කමක් ලැබුණේ මොකක් නිසාද? උන්වහන්සේ රහත් බව ලබලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය උන්වහන්සේ ඉගෙන ගත්ත නිසා. දැන් පසේ බුදු කෙනෙකුට වුණත් ශානක මහත්තයා නිවන් දකින්න බණ කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නමක් හිටියානම්. බුදු කෙනෙක් පහළ වෙන්නේ නැති කාලයක පසේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන නිසා තමයි පසේ බුදුරජාණන් වහන්සේලාට ශ්‍රාවකයන්ට නිවන් දකින්න බණ කියන්නට බැරි. රහතන් වහන්සේලාටත් තමන්ගේ ඥාණයෙන් හිතලා බණ කියන්න බෑ. දැන් අපේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා සමචිත්ත පරියාය කියලා සූත්‍රයක් දේශනා කරනවා. ශානක මහත්තයා සඳහන් කරලා තියෙනවා ඒ සූත්‍ර දේශනාව අහලා අසංඛ්‍යයක් සත්වයෝ මාර්ගඵල ලැබුවා කියලා. ඒ කියන්නේ 1.140ක් තරම් අති දීර්ඝ ප්‍රජාවක් දෙවිවරු මිනිස්යෝ ඇතුළේ මේ සියලු දෙනාම මාර්ගඵල ලබලා තිනවා මිහිඳු මහරහතන් වහන්සේ කියපු එක බණක් අහලා. ත්‍රිපිටක පොතේ අරගෙන බලන ශානක මහත්තයා සමචිත්ත පරියාය සූත්‍රයේ තියෙන කොච්චරයිද කියලා. සාමාන්‍ය ත්‍රිපිටක පොතක එක පිටුවක් පිරෙන තරම්ව සමචිත්ත පරියාය සූත්‍රය නෑ. ඒත් ඒ තරම් කෙටි සූත්‍රයක් දේශනා කරලා අරතරම් පිරිසක් මාර්ගඵල තත්ත්වයට පත් කරන්න තරම් මිහිඳු මහරහතන් වහන්සේට පුළුවන් කමක් ලැබුණා නම් හිතලා බලන්න මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රඥාව කොච්චර උසස් ඇද්ද? ඒතකොට මිහිඳු මහරහතන් වහන්සේ කියලා කියන්නේ අසංඛ්‍ය ගණන් පාරමිතා පුරපු උත්මෙක් නෙවෙයි. අඩුම ඕනනම් කල්ප ලක්ෂයක්
පාරමිතා පුරලා ඇති උන්වහන්සේ. එතකොට හිතන්න ඊතරම් පාරමිතා පුරපු කෙනෙකුට ඔය තරම් දෙයක් කරන්නට පුළුවන් නම් ශානක මහත්තයා අපි කොහොමද කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට ඒක කරන්න බෑ කියලා. නෑ ශානක මහත්තයා පසේ බුදුරජාණන් වහන්සේට බැරි නෑ. බැරි මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දන්නේ නැති නිසා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය මේ ලෝකේ දේශනා කරන්න පුළුවන් එකම කෙනා තමයි භාග්‍යවතුන් වහන්සේ නමක් විතරයි. උන්වහන්සේගේ ඥාණයෙන් හිතලා තමයි උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ තියෙනවා බුදුරජාන් වහන්සේලාටයි ශ්‍රාවකයන්ටයි ඥාන. අපි සඳහන් කරනවා පොදුවේ ගත්තොත් ඥාන 73ක් තියෙනවා කියලා. තෙසැත්තෑ ඥාන කියලා හඳුන්වන්නේ අපි ඒවා. ওই ඥාන 73න් ඥාන 6ක් බුදුරජාණන් වහන්සේට විතරයි තියෙන්නේ. අපි කියනවට ෂඩ් අසාධාරණ ඥාන කියලා. අනිත් 67ම ශ්‍රාවකයන්ට තියෙනවා. හැබැයි හැම ශ්‍රාවකයෙකුටම 67ම නෑ. නමුත් සමහර ශ්‍රාවකයන්ට එකක් දෙකක් වුණා තියෙන පුළුවන්. සාරිපුත්ත මහරහතන් වහන්සේට ඔය 67ම තියෙනවා. පසේ බුදුරජාන් වහන්සේලාටත් ඔය 67ම තියෙනවා. බුදුරජාන් වහන්සේට 73ක් තියෙනවා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේට 67ක් තිබුණට ඒ 67 ප්‍රමාණය වශයෙන් ගත්තොත් පසේ බුදුහාමුදුරන්ට වැඩි. දෙක ඥානයක පරාසය ගත්තොත් සාරිපුත්ත හාමුදුරුවන්ට වැටහෙන ප්‍රමාණයට වඩා ඒ ඥානයේ වැටහීම පසේ බුදුරජාන් වහන්සේට වැඩි. පසේ බුදුරජාන් වහන්සේටත් වඩා හිතාගන්න බැරි තරම් පරාසයක තමයි තියෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේට. ඒතර මෙන්න මේ කාරණාව තමයි ශානක මහත්තයා මට මේ කියන්න ඕනකම තිබුණේ. මේ ලෝකේ කවුරු හරි කෙනෙක් නිවන් දකිනවා නම් නිවන් දකින්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බණක් අහලා විතරමයි. මොකද අද කාලේ සමහර මිත්‍යා දෘෂ්ටිකය තමන් බොරුවට මාර්ගඵල ලබලා කියලා ප්‍රකට කරනවා. ප්‍රකට කරලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වගේ තමන්ගේ මතයක් ඉදිරිපත් කරනවා. මෙන්න මේ කාරණාව ශ්‍රාවකයන්ට තේරුම් කරගන්න ඕන නිසා තමයි මම මේ කෙටි පැහැදිලි කිරීම කළේ. එතකොට ශානක මහත්තයා ඊළඟට තව කරුණක්. දැන් එහෙනම් අපිත් අහන්න ඕන කාගේ බණද? බුදුරජාණන් වහන්සේගේ බණ. ඒතර කොහින්ද අපි දැන් බුදුහාමුදුරන්ගේ බණ ටිකක් අහන්නේ? දැන් කෝ භාග්‍යවතුන් වහන්සේ? අද භාග්‍යවතුන් වහන්සේ අපිට මුණ ගැහිලා බණ අහන්න අවස්ථාවක් නැහෙනි. භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ වැඩ ඉන්නේ ජීවමාන සංඥාවේ. නමුත් අපිට බුදුරජාණන් වහන්සේගේ බණ අහන්න බැරිද? පුළුවන්. කොහින්ද? ආන් ඒකට තමයි භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කළ මේ ත්‍රිපිටකයක් අට කතාවක් කියලා එකක් අපට ඉවල තියෙන්නේ. සංඝ පරම්පරාවෙන් මේ ධර්මය අපට ඉවල තියෙන්නේ අන්න ඒ කාරණාව පිරිමසා ගන්න. දැන් එතකොට ඊළඟට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ධර්මයේ කොහෙද තියෙන්නේ? කාගේ ළඟද තියෙන්නේ? කවුරු කියන බණද බුදුහාමුදුරන්ගේ බණ? මෙන්න මේක අපට හොයන්නේ මිනුම් දණ්ඩක් නෑනේ. දැන් කෙනෙකුට කියන්න පුළුවන් මාතර මහින්ද හාමුදුරු බුදුහාමුදුරගේ බණ කියන දේශකයන් වහන්සේ නම. මොකද්ද මනින්නේ මිනුම් දණ්ඩ? අසවල් හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ බණ කියන භික්ෂුන් වහන්සේ නම. අපි මොකද්ද මනින්නේ මිනුම් දණ්ඩ? උන්වහන්සේ බුදුහාමුදුරගේ බණමද කියන්නේ කියලා. ශානක මහත්තයා ඒක මනින මිනුම් දණ්ඩ තමයි බලන්න ඕන උන්වහන්සේ ත්‍රිපිටකයෙන්ද බණ කියන්නේ. කොහෙද එහෙනම් ඒ ත්‍රිපිටකයේ තියෙන්නේ? දැනට අපි පිළිගන්නේ 2600 වෙනි සම්බුද්ධත්ව ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව පමණයි. ආන්න ඒ ත්‍රිපිටක ග්‍රන්ථමාලාව පමණයි අපි දැනට පිළිගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට තියෙන්නේ. දැන් කොහොමද ශානක මහත්තයා අපි ඒක පිළිගන්නේ? ඊළඟ ප්‍රශ්නයක් එනවානේ අපි කොහොමද ඒ කාන්තේම ඒක තමයි බුදුහාමුදුරුවන්ගේම ධර්මයේ කියලා අපි පිළිගන්නේ? ශානක මහත්තයා ඒ කාරණා විස්තර කරන්න ගියොත් අති දීර්ඝ සාකච්ඡාවක් කරන්න වෙනවා. ඒ නිසා
අපි එපමණට දේශනාව දීර්ඝ කරන්න අපිට වෙලාව නැති නිසා අපි කෙටියෙන් ඒ කාරණා මතක් කරන්න. ශානක මහත්තයා බුදුරජාණන් වහන්සේ ධර්මීය දේශනා කළ උන්වහන්සේ පිරිනිවන් පෑවම උන්වහන්සේගේ ධර්මීය ප්‍රථම ධර්ම සංගායනාවෙන් සංගායනා කරලා ශ්‍රාවකයන්ට බෙදලා දුන්න මේක ඉදිරි පරම්පරාවට අරගෙන යන්න කියලා. ඊළඟට අතර මගදී ඕක දෙවන ධර්ම සංගායනාවේදී තවත් පිරිසුදු කරගත්තා. ඊළඟට අතරමැදදී අපිරිසිදු වෙච්ච ධර්මය ආයිමත් පිරිසුදු කරගත තුන්වෙනි ධර්ම සංගායනාවේදී. තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් හැටියට ධර්මාශෝක රජතුමා රටවල් 9කට ලංකාව ඇතුළු රටවල් 9කට මේ ත්‍රිපිටක අට කතාව බෙදා හැරියා. කොහොමද? ඒ කටපාඩම්ම භික්ෂුන් වහන්සේලා කණ්ඩායම් වශයෙන් හදලා. එතකොට ලංකාවට ආපු කණ්ඩායම තමයි මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන පිරිස. එතකොට මේ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන පිරිස ලංකාවට වැඩම කරලා අපට ධර්මයේ දේශනා කරා වගේ අනිත් රටවල් වලටත් ওই ධර්මයේ දේශනා කරා. එතකොට දැන් මිහිඳු මහරහතන් වහන්සේ ධර්ම ඉගෙන ගත්තේ කාගෙන්ද? මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේගෙන්. මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේ ධර්ම ඉගෙන ගත්තේ රේවත කියලා මහරහතන් වහන්සේ නමකගෙන්. රේවත මහරහතන් වහන්සේ ධර්ම ඉගෙන ගත්තේ දෙවන ධර්ම සංගායනාවේ. ඔහොම අතීතයට ගියාම අන්තිමටම නතර වෙන්නේ ආනන්ද මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ළඟට. එතකොට මේ ධර්මයේ කිසිම තැනක බිඳීමක් නැහැ මිහිඳු මහරහතන් වහන්සේගේ ළඟට එනකම්. එතකොට දැන් 1952 අවුරුද්ද වගේ වෙනකොට ලෝකේ බෞද්ධ රටවල් වලට ප්‍රශ්නයක් ආවා. සැබෑවටම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයමද දැන් තියෙන්නේ? අපි ළඟ තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේම ධර්මයේද? අන්න ඒ ප්‍රශ්නයට පිළිතුරක් හොයන්න බුරුමේ රටින් එක්තරා පරීක්ෂණයක් කරා. ඒ තමයි හඳුන්වනවා 6 වන ධර්ම සංගායනාව, එහෙම නැත්නම් චට්ට සංගායනාව කියලා හඳුන්වනවා. ශානක මහත්තයා අර ධර්මාශෝක රජතුමා බෙදලා දුන්නු මේ ධර්මයේ බෙදලා දුන්නු රටවල් වල ඒ කාලවල වල ධර්මී තිබුණා. දැන් පාකිස්තානීය බංගලාදේශකින් රටවලුත් ඒ කාලේ බෞද්ධ රටවල්. ඒ රටවල් වලට පණිවිඩයක් යවුවා, ඔබලාගේ රටේ තියෙන ත්‍රිපිටකය අරගෙන අසවල් දවසේ අපේ රටට එන්න. කොහෙටද? බුරුමේ රටට එන්න. අර රටවල් 9ම ලංකාව ඇතුළු සියලුම රටවල් වල භික්ෂුන් වහන්සේලා තමන්ගේ රටේ තියෙන ත්‍රිපිටක පොත් ටික අරගෙන ගියා. තමන්ගේ රටේ තියෙන ත්‍රිපිටක අට කතා පොත් ටික අරගෙන ගියා. ගිහිල්ලා ඒ රටවල් වල සියලු දෙනාම එකට එකතු කරලා විශාල ශාලාවක රාජ්‍ය අනුග්‍රහය මැද 2500 දෙනෙක් නියෝජිත එකතු වෙලා මේක සංගායනා කළා. කොහොමද සංගායනා කළේ? දැන් අපි ගමු කරණීය සූත්‍රය. කරණීය සූත්‍රයේ රටවල් 9ම තියෙනවා. දැන් ධර්මාශෝක රජතුමා එකම කරණීය සූත්‍රෙනේ මේ රටවල් 9ටම යවුවේ. ලංකාවේ ලියුණේ සිංහල අකුරෙන්. ඉන්දියාවේ ලියුණා හින්දු අකුරෙන්. පාකිස්තානයේ ලියුණා ඒ රටේ අකුරෙන්. බුරුමේ රටේ ලියුණා බුරුමේ රටේ අකුරෙන්. දැන් ඒ රටේ භාෂාවේ අකුරකින් මේක ලියුණාට හැබැයි මේ රටවල් 9ම 9 දෙනෙක් එකට එකතු වෙලා ඔවුන්ගේ රටවල් වලින් අරගෙන ආපු කරණීය සූත්‍රය කියන්නේ කියලා කිව්වොතින් උච්චාරණය කරද්දී කොහොමද උච්චාරණය කරන්නේ? 9 දිනාම එකවර කියන්නේ මොනවද? කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ච කියලා. අකුරු වෙනස් වෙන්න පුළුවන්. නමුත් උච්චාරණය එකයි. මොකද හැම දිනාම ඒ පාළිය සංග්‍රහ කරලා තියෙන විදිහට තමයි ඒ ගාථාවල් ඔවුන්ගේ රටවල ලියවලා තියෙන්නේ. දැන් එතකොට මේ 6 වෙනි ධර්ම සංගායනාවේදී කලේ මොකද්ද? මුළු ත්‍රිපිටකයම ඔන්න ඔය විදිහට කියෙව්වා. දැන් ලංකාවේ ගියපු හාමුදුරුවෝ මොකද කළේ? තමන්ගේ රටින් ගෙනාපු අසවල් සූත්‍රය අපි සංගායනා කරනවා කියලා කියනකොට උන්වහන්සේ කරන්නේ තමන්ගේ රටින් ගෙනිච්ච සූත්‍රේ පොත පෙරලගෙන බලාගෙන ඉන්නවා. අර කියන මොනවා හරි අකුරක් හරි මේකේ වැරදිලා තියෙනවද කියලා. ශානක මහත්තයා 1954 ඉඳලා
1956 වෙනකන් අවුරුදු දෙකක් මියන්මාරේ එහෙම නැත්නම් බුරුමේ රටේ මේක සංගායනා කළා. අවුරුදු දෙකක දරපු උත්සාහයක ප්‍රතිඵලයක් ලෝකෙටම හඬ නගලා ඔවුන් කිව්වා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ කිසිදු වචනයක් වෙනස් වෙලා නැහැ කියලා. මම කියන්නේ නිවන් දකින්න කැමැත්තෙන් මේ ශාසනයේ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් අහන්න සතුටු වෙනම වචනයක් ওই වචනේ. අන්තර්ජාලයෙන් මේක සම්බන්ධයෙන් ඕන තරම් තොරතුරු හොයාගන්න පුළුවන් මේ සංගායනාව පිළිබඳව. ඔවුන් සංගරාවක් පවා ඒ කාලේ නිකුත් කරා ඒ රටින් මේ සංගායනාවේ විස්තරය පිළිබඳව. ඒ සංගරාවේදී ඔවුන් ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේගේ මේ අවුරුදු 2500 ගණනක් වෙච්ච මේ ධර්මයේ එකඳු වචනයක්වත් වෙනස් වෙලා නැහැ කියලා. ශානක මහත්තයා මේ ධර්මයේ වෙනස් වෙලා නම් අපි බය වෙන්න ඕන. මොකද මේක වෙනස් වෙලා නම් නැවත මේක හදන්න කාටවත් බෑ. ඒකට එහෙමනම් මේ ධර්මයේ තුල අපේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු තියෙනවා. නමුත් ඇයි අපිට අද ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ? අපි ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න යන විදියයි වැරදි. දැන් උදාහරණයක් කියනවා නම් අපි හිතමු කෙනෙක් ඇවිල්ලා මගෙන් ප්‍රශ්නයක් අහනවා. අපේ හාමුදුරනේ සාංගික දානයකට දානයක් සාංගික කරන්න කී නමක් අවශ්‍යද? මං ශානක මහත්තයා මේ පරීක්ෂණය කරන්න ඔබතුමාටත් උනන් කියන්නේ අහලා බලන්න 10 දිනකින් 10 දෙනෙකුගෙන් අහලා බලන්න පිළිතුරු 10ක් ලැබේ. ඇයි? ඒ අය බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ ඒ කාරණාව හරියට දැනගත්තේ නැති වුණොත් ඔවුන් කියන්නේ තමන්ගේ මතය. කෙනෙක් කියාවි 5 නමක් ඕන. තව කෙනෙක් කියාවි 7 නමක් ඕන. තව කෙනෙක් කියාවි 1 නමක් ඕන. තව කෙනෙක් කියාවි උපසම්පදායක නමක් ඇතුව 5 නමක් ඕන. එහෙම නැත්නම් උපසම්පදා 7 නමක් ඕන. විවිධ පිළිතුරු ශානක මහත්තයා ලැබේ. එතකොට අපි කොහොමද ශානක මහත්තයා ඔතනින් කවුරු කියන දේද හරියට පිළිගන්නේ? 10 දෙනෙකුගෙන් අහලා උත්තර 10ක් ලැබෙනවා නම් අපි කොහොමද ඕක හරියට මේකයි කියලා පිළිගන්නේ? අන්න ඒකට තමයි පිළිතුර තියෙන්නේ කොහෙද? ත්‍රිපිටකේ. දැන් ඕක පිළිතුර ගත්තොතින් දක්ඛිනා විභංග සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ දක්ඛිනා විභංග සූත්‍රයේ අට කතාවේ කියලා තියෙනවා දානයක් සාංගික කරන්න පුළුවන් එක නමක් වඩම්මල වුණා. හැබැයි මේ වැඩ කරපු එක නම උපසම්පදා එක නමක්, එහෙම නැත්නම් සාමණේරයන් වහන්සේ නමක්, එහෙම නැත්නම් ලොකු හාමුදුරු නමක්, පොඩි හාමුදුරු නමක්, උගත් හාමුදුරු නමක්, සිල්වන්ත හාමුදුරු නමක්, දුස්සීල හාමුදුරු නමක් බැරි වෙලාවක්වත් කවුරු හරි කෙනෙක් කොහොම හිතුවොත් ශානක මහත්තයා එතනදී මේ දානීය පෞද්ගලික දානයක් වෙනවා. එතකොට එහෙමනම් දැන් ඔය වගේ ගත්තොත් දැන් ඔබතුමා ප්‍රශ්නයක් අහනවා නම් ස්වාමින්වහන්සේ මේ කාරණාව ධර්මී කොහොමද තියෙන්නේ කියලා අපි දැනගන්න ඕන. ධර්මයේ තියෙන කාරණාව පිළිතුරක් ඇට ඉදිරිපත් කරන්න. දන්නේ නැත්නම් අනේ මහත්තයා මම ඒ ප්‍රශ්නෙට උත්තරයක් දන්නේ නැහැ කියලා නිහඬ වෙලා ඉන්න එක වටිනවා. Taman දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලා නිහඬ වෙලා ඉන්න එක වටිනවා. හැබැයි දන්නවනම් අසවල් පොතේ අසවල් තැන තියෙනවා කියන එක තරම් කියන්න තරම් දක්ෂතාවයක් Tamanට තියෙන්නට ඕන. එහෙම දක්ෂතාවයක් තියෙනවා නම් පමණක් මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙනවා. ඒ හැරෙන්න Taman හිතලා උත්තර දෙන්න උනොත් ශානක මහත්තයා ඒක Taman කරගන්න අති විශාල පාප කර්මයක්. කොහොමද ඒක පාප කර්මයක් වෙන්නේ? බැරි වෙලාවක්වත් Taman දෙන උත්තරේ වැරදුණු. දෙක උදාහරණයක් කියනවා නම් කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ කාලේදී කපිල කියලා හාමුදුරු නමක් දවසක් දේශනාවකදී එක ධර්මකාරණාවක් වෙනස් කළා කිව්වා. විපාකයේ හැටියට මොකද වුනේ? කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ මුළු ත්‍රිපිටක අට කතාවම කටපාඩම් හාමුදුරු නම. නමුත් අපවත් වෙලා අවීචි මහා නිරේ ගිහිලි ඉපදුනා. අපේ බුදුහාමුදුරන්ගේ කාලෙදී යන්තම් පොඩි පිනක් තිබිලා මනුෂ්‍ය ලෝකයට ආව. හැබැයි මාළුවෙක් වෙලා. කපිල කියලා මාළුවා නමින් ප්‍රසිද්ධ වුණා. අවසානයේදී ඒ මාළුව වෙලා ඉපදිලත් මැරලා ආයෙත් අවීචයට ගියා. අදටත් ශානක මහත්තයා මේ බණ ටික කියන මේ වෙලාවෙත් ඒ කපිල මාළුවා ඉන අවීච මහනිරේ.
එතකොට මෙන්න මේ වගේ ශානක මහත්තයා අපේ ධර්මයේ එකඳු වචනයක් හරි වෙනස් කළොත් ඒක සංසාරේ අවීචි මහා නිරේ දොර විවර කරගන්න යතුරක් ගත්තා හා සමානයි. ධර්මයේ කියනවා කියන එක සුළුපටු දෙයක් නෙවෙයි. තමන් ධර්මයේ කියද්දී හරි පරිස්සමින් දේශනා කරන්නට ඕන. නමුත් අද කාලේ ධර්මයේ පිළිබඳ මනා ශ්‍රද්ධාවක් නැතුව තමන්ගේ ඥාණයට මුල් තැන දීලා කරුණ ප්‍රකාශ කරන්න ගිහිල්ලා අද බොහෝ දිනෙක ශානක මහත්තයා වරද්දනවා. එක කාරණාවක් සඳහන් කරනවා නම් දැන් මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි පොතේ එක සූත්‍රයක් තියෙනවා මහා සකුළුදාය සූත්‍රය කියලා. උදායි කියලා එක්තරා පරිබ්‍රාජකේ බුදුරජාන් වහන්සේගෙන් කියනවා ස්වාමීනි ශ්‍රාවකයෝ ඔබ වහන්සේ කෙරෙහි පැහැදෙනව කරුණු පහකින්. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණු පහ කියලා ඉවරණයෙන් පස්සේදී භාග්‍යවතුන් වහන්සේ කියනවා උදායි මගේ ශ්‍රාවකයෝ මට පැහැදිලා ඉන්නේ ওই කරුණු පහ නිසා නෙමෙයි. මෙන්න මේ කරුණු පහ කියලා උන්වහන්සේ කරුණු පහ කියනවා. ඒ කරුණු පහේ එක කරුණක් තියෙනවා හරි විශේෂයි. මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි පොතේ 244 වෙනි පිටුවේ මහා සකලුදාය සූත්‍රයේ තියෙනවා ශ්‍රාවකයෝ ප්‍රඥාවන්තයි. ඒ ප්‍රඥාව තියෙන ශ්‍රාවකයන්ට දැනෙනවා ශාස්ත්‍රුන් වහන්සේගේ ප්‍රඥාව. මගේ ප්‍රඥාව මොන වගේද කියලා ප්‍රඥාව තියෙන ශ්‍රාවකයෝ දැනගන්නවා. ඒ ප්‍රඥාවන්ත ශ්‍රාවකයෝ මා කියන කාරණාව ශ්‍රද්ධාවෙන් අහනවා. දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම කාරණාවක් කියනකොට උන්වහන්සේ මේ වෙලාවේ අනාගතයේ සියල්ලක්ම බලලා තමයි උන්වහන්සේ කාරණාව දේශනා කරන්නේ. හැබැයි ශානක මහත්තයා ශ්‍රද්ධාව තියෙන ප්‍රඥාවන්ත ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේ යමක් කිව්වොතින් කවදාවත් ඒකට ප්‍රතිවිරුද්ධ කරුණක් ඉදිරිපත් කරන්නේ නැහැ. දැන් පූර්ණ කශ්‍යපල වගේ ශාස්ත්‍රවරු ඒ කාලේ බණ කියද්දී ශ්‍රාවකයෝ බණ අහා ඉන්න ගමන් ඒ අතරින් අර කාරණාවට විරුද්ධ හරස් ප්‍රශ්න අහනවලු. හරස් ලෙස කරුණ ඉදිරිපත් කරනවලු. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බණ අහනකොට ශානක මහත්තයා කිවිසුමක් යන හඬක්වත් නිකුත් කරන්නේ නෑලු. මොකද දන්නවලු භාග්‍යවතුන් වහන්සේ යමක් කියන්නේ ඒකාන්තේම අවබෝධ කරගෙන මිනිසක් අනවබෝධයෙන් නෙවෙයි කියලා. ඒතකොට ඒක දන්න නිසා ශානක මහත්තයා බුදුරජාණන් වහන්සේත් එක්ක කවුරුවත් වාද කරන්න යන්නේ නැහැ. එතකොට අපිට මෙතනදී විශේෂ කරුණක් ඉදිරිපත් වෙනවා එහෙනම් භාග්‍යවතුන් වහන්සේ යමක් කියනවා නම් ඒකාන්තයෙන්ම අපි ඉන්න ඕන කොයි භූමියේද ශ්‍රාවක භූමියේ ඉඳගෙන තමයි කාරණාව අහන්නට ඕන. දැන් ඔය ශ්‍රාවක භූමියේ නැති අයට නැගෙන ප්‍රශ්නනේ. අඟුලිමාල හාමුදුරුවෝ 999ක් මරණකම් හිටියේ ඇයි? එහෙම නැත්නම් දේවදත් අජාසත් රජතුමා තාත්තා මරණකම් හිටියේ ඇයි බුදුහාමුදුරන්ට ඔය බණ ටික කියන්න? දැන් අපිට හිතෙනවා අපරාධේ බුදුහාමුදුරන්ට තිබුණානේ අජාසත් රජතුමා තාත්තා මරන්න කලින් ඔය සාමාන්‍ය ඵල සූත්‍රය දේශනා කරන්න. ඊළඟට තව කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් අඟුලිමාල කුමාරයා ওই 999ක් මරන්න කලින් තිබුණනේ බුදුහාමුදුරන්ට ওই බණ ටික කියන්න. ඇයි ඒ? අපිට හිතෙනවා බුදුරජාණන් වහන්සේට නොතීරිච්ච තැනක් තියෙනවා කියලා. ඒකනේ ප්‍රශ්නේ අහන්නේ. හැබැයි ඔක ඇහුවට වරදක් නැහැ. බුදුරජාණන් වහන්සේ කුමන කරුණක් නිසාද මෙහෙම කළේ කියලා. නමුත් අපි හිතනවා නම් අපරාධි බුදුහාමුදුරන්ට අරම කරන්න තිබුණා කියලා. එතකොට අපි මේ ප්‍රශ්නේ අහන්නේ කොතනින්දගෙනද? ශ්‍රාවක භූමියේ ඉඳගෙන නෙවෙයි. ශානක මහත්තයා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන අපට තියෙන උන ශ්‍රද්ධාව මොන වගේද? ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සත්තා භගවා ශාවකෝ හමස්මේ. මගේ ශාස්ත්‍රූවරයා බුදුහාමුදුරුවෝ මම උන්වහන්සේගේ ශ්‍රාවකයෙක්. ජානාති භගවා නාහං ජානාමි. බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ මම දන්නේ නැහැ. මෙන්න මේ පාඩය හරියට හිතේ තියාගෙන මේ ධර්ම ඉගෙන ගත්තොත්
ඒ කාන්තෙම මේ ශාසනයේ කිනාට උපරිම තැනකට ශානක මහත්තයා යන්න පුළුවන්. මොකද තියෙන්න ඕන? බුදුහාමුදුරුවෝ මගේ ශාස්ත්‍රු, මම උන්වහන්සේගේ ශ්‍රාවකයා. ඒතර කවුද දන්නේ? මම නෙවෙයි. බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ. මම මොනවත් දන්නේ නෑ. මම මොනවත් දන්නේ නෑ කියන චේතනාවෙන් තමයි ශානක මහත්තයා මේ ධර්මය අපි ඉගෙන ගන්නට ඕන. අන්න එහෙම ඉගෙන ගත්තොත් පමණයි අපට මේ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් එහෙම කරුණක් ඉගෙන ගත්තම ඒ කාරණාව කිසිම තැනකදී බිඳෙන්න බෑ. දැන් උදාහරණයක් හැටියට ගත්තොතින් හාමුදුරු නම කියන්න පුළුවන් ඒ ත්‍රිපිටකයේ තියෙන කාරණාවට ප්‍රතිවිරුද්ධ කරුණා. දැන් අපි කලින් ගත්තොතින් අර සාංගික දානයකට මෙච්චර හාමුදුරුවෝ ඕන කියලා කවුරු හාමුදුරු කෙනෙක් කියන්න පුළුවන් විනය කර්මයක් කරන 7 නමක් ඕන. ඒ නිසා සාංගික දානය සාංගික වෙන 7 නමක් ඕන. විනය කර්මයක් සම්පූර්ණ කරන ප්‍රමාණයක් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා තමයි. හැබැයි උන්වහන්සේ සාංගික දානයේ ප්‍රමාණය සාංගික දානයට වඩින ප්‍රමාණයේදී ඒකේ කාරණාව සඳහන් කළා නෑ. ඒකට කාරණාවල් දෙකම ධර්මයේ තියෙන නිසා අපට ගැටෙන්න අවශ්‍ය නෑ. අර කාරණාව තමයි හරිමයි කියලා. මොකද කරුණු දෙකටම බුදුහාමුදුරු උත්තර දෙකක් දීලා තියෙනවනේ. ඒකට මේ උත්තර දෙකම අපි අපේ කාරණාවට ප්‍රයෝජනෙට ගන්න ඕන. ඒකට දැන් කවුරු හරි හාමුදුරු නමක් කියනවා මෙන්න මේක මෙහිමයි කියලා. දැන් අපි උන්වහන්සේගේ බණ ගොඩක් අහන්න ආසන, උන්වහන්සේට බොහොම ප්‍රිය නම් අපි අර ත්‍රිපිටකයේ තියෙන කාරණාවට වඩා වැඩි ඉඩක් දෙනවා කාගේ කාරණාවටද? අර හාමුදුරුවන්ගේ කාරණාවට. නමුත් එහෙම වුණොත් වෙන්නේ මොකද්ද? එහෙම වුණොත් අපි මේ මාර්ගය යනවා කියලා නොමග යන්නට පුළුවන්. එතකොට අපි බුදුහාමුදුරු දේශනා කරනවා එතනදී ඒකයි හාමුදුරුව නමක් නිසාවත් තමන්ගේ ඒ ශ්‍රද්ධාව නැති කරගන්න එපා. මොන ශ්‍රද්ධාවද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි තියෙන. ඊළඟට දෙවෙනි කාරණාව තමයි දෙවියෙක් බ්‍රාහ්මණෙක් නිසාව. දැන් ඒ කාලේ බ්‍රාහ්මණයෝ අද නොහිටියට අද ඊට අනුරූපීව අපිට හිතන්න පුළුවන් මහාචාර්යවරු වගේ උගත් අය. මොකද දැන් බ්‍රාහ්මණයෙක් කියලා කියන්නේ ඒ කාලේ සියලු වේදයන්ගෙන් පරතරටම ගියපු අය. දැන් අද කාලේ අපි හිතමු මහාචාර්යවරු සමහරලාට කරුණ ඉදිරිපත් කරනවනේ. දැන් ගොඩාක් අපි දැකලා තියෙනවා උගත්යයි කියලා හිතන පිරිස හරියට ශානක මහත්තයා මේ බුද්ධඝෝෂ හාමුදුරන්ට බණිනවනේ. සමහර විශ්වවිද්‍යාලවන් වල හරියට මේ බුද්ධඝෝෂ හාමුදුරන්ට බණිනවා. සමහර අය කරුණු ලියද්දි බුද්ධඝෝෂ හාමුදුරන්ව බොහෝම පහත් කොට හෙලා දකිනවා. හැබැයි ඔතනදී තියෙන ප්‍රශ්නේ තමයි ඒ මහාචාර්යවරේ කතිකාචාර්යවරේ උගත් කෙනෙක් බවට පත් වෙලා තියෙන්නේ කාගේ විෂය නිර්දේශයකට ඉගෙනගෙනද? බටහිර විද්වතුන්ගේ විෂය නිර්දේශයකට අනුව ඉගෙනගෙන තිසරණවත් හරියට නැති කෙනෙක් කියනවා බුද්ධඝෝෂ හාමුදුරුවෝ මේ අට කතාව ලියදී වැරද්දුවා කියලා. ශානක මහත්තයා ලෝකේ බෞද්ධ රටවල් ගොඩක් තියෙනවනේ. ඔය බෞද්ධ රටවල් අතර මූලික තැනක් දෙන බෞද්ධ රටක් තමයි ලංකාව. දන්නවද ශානක මහත්තයා ලංකාවට මේ තරම් විශේෂ තැනක් ලෝකේ බෞද්ධ රටවල් වලින් ඇවිල්ලා තියෙන්නේ ඇයි කියලා? මේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ අට කතාව පාලියට පරිවර්තනය කරද්දී උන්වහන්සේ සමහර ධර්ම කරුණු විස්තර කරනකොට මේ ලංකාවේ ඒ කාලේ ශාසනය එකතු කළා. දැන් එක තැනක කියනවා දැන් ඔය කලිංග රූපාදාන සූත්‍රයේ අට කතාව උන්වහන්සේ පාලියට පරිවර්තනය කරද්දී උන්වහන්සේක ධර්ම කරුණකදී උදාහරණයක් කියනවා ලංකාවේ කතාවක්. මොකද්ද? ලංකාවේ එක්තරා දවසක් තිබිලා තියෙනවලු එක්කඳු පෘථග්ජන හාමුදුරුව නමක් එක්කඳු සෝවාන් සකදාගාමී අනාගාමී කියන එක හාමුදුරුව කෙනෙක්වත් හොයාගන්න බැරි දවසක් තිබිලා තියෙනු ලංකාවේ. මොකද එක දවසක් තිබිලා තියෙනවලු මේ මුළු ලංකාවෙම ඉන්න හාමුදුරුවෝ රහත් වෙච්ච දවසක්. දැන් හිතලා බලන්න ලෝකේ හැම රටකම බෞද්ධ රටවල අට කතාව තියෙනවා. අට කතාව කියවන හාමුදුරුවෝ ඔය කතාව ඇහුවෙන් පස්සේදී ලංකාව ගැන හිතෙන්නේ මොකද්ද? අනේ ලංකාව මේ තරම් පුණ්‍යවන්ත රටක් කියලා නේ හිතෙන්නේ. ඒතකොට උන්වහන්සේලාට එහෙම හිතන්න පුළුවන් කමක් ලැබුණේ කවුරු නිසාද?
බුද්ධඝෝෂ හාමුදුරුවෝ ඒ කතාව අර අට කතාවට එකතු කරපු නිසා. දැන් උන්වහන්සේ කියනවා එදා මේ ලංකාවේ ස්වභාව දහම මේ රටට කොයිතරම් අනුග්‍රහයක් කරාද කියලා කියනවා නම් ශානක මහත්තයා සඳහන් කරලා තියෙනවා කැලණියේ ගාන්ටාරේ නාද කරනකොට නාගදීපයට ඇහෙනවලු. නාගදීපේ ගාන්ටාරේ නාද කරනකොට කැලණියට ඇහෙනවලු. එදා ඒ තරම් ස්වභාව දහම පවා මේ රටට අනුග්‍රහ කරලා තියෙනවා. දැන් ඔය කරුණු අට කතාවේ තියෙන නිසා ඔය වගේ බොහෝ කරුණු තියෙනවා. ඒ කාරණාවල් තියෙන නිසා අර බෞද්ධ රටවල් වලින් ලංකාවට ඉහළම ස්ථානයක් ලැබලා දීලා තියෙනවා. හැබැයි ඉහළ ස්ථානේ ලැබලා දින්නේ අද මේ ඉන්න මහාචාර්යවරු නිසාවත් එහෙම නැත්නම් මේ බුද්ධඝෝෂ හාමුදුරන්ට බණින උගත්යයි කියලා අය ඉන්න නිසාවත් නෙමෙයි. මේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලංකාවට ඒ තරම් සේවයක් කරලා තියෙනවා. ධර්මයට ඒ තරම් අනුග්‍රහයක් කරපු නිසා තමයි මේ රටට මේ තැන ලැබිලා තියෙන්නේ. නමුත් අද කාලේ බටහිර වෙනත් ආගමික සරණ ගියපු වෙනත් ආගම්වල සරණ ගියපු බටහිර විද්වතුන්ගේ විශේෂ නිර්දේශයකට අනුව ඉගෙනගත්තු තිසරණවත් හරියට නැති අඩුගානේ ත්‍රිපිටකයවත් හරියට සම්පූර්ණයෙන්ම ඉගෙනගත්තු නැති අට කතාවත් හරියට සම්පූර්ණයෙන්ම කටපාඩම් නැති පිරිසක් ඉඳගෙන බුද්ධඝෝෂ හාමුදුරට බණිනකොට ඒක මොනතරම් විහිළුවක්ද කියලා හිතෙනවා. ඒකයි මම සඳහන් කරේ ශානක මහත්තයා මහාචාර්යවරේ කතිකාචාර්යවරේ උගත්යයි කියලා කෙනෙක් කිව්වත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ ශ්‍රද්ධාව නැති කරගන්න එපා. ඊළඟට කියනවා දෙවියෙක් නිසාවත් නැති කරගන්න එපා කිව්වා. දැන් සමහර දෙවිවරු ඇවිල්ලා වැරදි දේවල් කියන්න පුළුවන්. දැන් ඔය එක ජාතක කතාවක කියනවා අපේ අනේපිඩු සිටුතුමා හැමදාම ගෙදර හාමුදුරුවෝ 509කට දන් දෙනවා. ඒ ගෙදර ආරක්ෂාවට හිටිය එක්තරා දිව්‍යාංගනාවක්. ඇය මිත්‍යා දෘෂ්ටිකයි. ඇය ඉන්නේ මාලිගාවට ඇතුළු වෙන වාහල් කඩ ඉහළ විමානයක් හදාගෙන. මෑට හැමදාම මේ විමානයෙන් බහින්න වෙනවා හාමුදුරුවෝ වඩිනකොට. මෑට මේක මහා කරදරයක්. ඒ නිසා මෑ මොකද කළේ? හරි තරහින් හාමුදුරුවොත් එක්ක හිටියේ. අපි අහලා තියෙනවා මේ අනේපිඩු සිටුතුම එක්තරා කාලයකදී ටිකක් දුප්පත් වුණා. අන්න එදා ඇය අනේපිඩු සිටුතුමාගේ ළඟට ගිහිල්ලා කියනවා සිටුතුමනි ඔබ මේ රටේ හිටපු මේ නගරේ හිටපු බලවත්ම සිටුවරයා. නමුත් අද ඔබ දුප්පත් වෙලා දන්නවද ඔබතුමා දුප්පත් උනේ ඇයි කියලා? සිටුතුමනි කාට හරි ණයක් දුන්නොත් ඒක ඉල්ල ගන්න පුළුවන්. හැබැයි මේ ශ්‍රමණයන්ට දෙන ඒවා කවදාවත් ආයි ගන්න බෑ. ඔබතුමා දුප්පත් වුණේ දන් දෙන නිසා. ඒ නිසා දන් දෙන එක නතර කරන්න කිව්වා. දැන් මේ කවුද කියන්නේ ශානක මහත්තයා? දැන් දෙවියෙක් කියලා කිව්වට මේ කාටවත් ආරූඪ වෙලාවත් එහෙම නැත්නම් දේවාලකින්වත් කියූප එකක් නෙවෙයි. මේ හැබෑවටම අහසේ ඉඳගෙන දිව්‍යාලෝකයේ පතුරවමින් දිව්‍ය ශරීර දරමින් ආලෝකයක් ඇතුව තමයි මේ අනේපිඩු සිටුතුමාට මේ කතාව කියන්නේ. එතකොට බලන්න අද කාලේ හොඳට දන් දෙන කෙනෙකුට උනත් ඔහොම දෙයක් අහන්න ලැබුණොත් මොකක් වෙයිද? සමහර කෙනෙකුට බුදුදහමත් අත්හරින්න පුළුවන් ওই ප්‍රකාශය. නමුත් අනේපිඩු සිටුතුමාගේ ශ්‍රද්ධාව කොච්චරද කියලා කියනවනම් අනේපිඩු සිටුතුමා කියනවා ඔබ නෙවෙයි නුඹ වගේ 100ක් ලක්ෂයක් ඇවිල්ලා මට ඔය කතාව කිව්වත් මම දන් දින එක නතර කරන්න ඔබලා කාටවත් බෑ කිව්වා. දැන් එතකොට තේරෙනව නේද ශානක මහත්තයා මේ සමහර දෙවිවරුත් මිනිසුන්ව නොමගට යවනවා කියලා. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරා මොකද්ද? දෙවියෙක් ඇවිල්ලා කියනවා මෙන්න මේකයි ධර්මයේ කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා ඒ සද්ධාව වෙනස් කරගන්න එපා කිව්වා. ඊළඟට කියනවා මාරය ඇවිල්ලා කියන්න පුළුවන්. මාරය ඇවිල්ලා කිව්වත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ කිරී තිබෙන ශ්‍රද්ධාව විනාශ කරගන්න එපා කියලා. දැන් දවසක් අර එක්තරා උපාසකෙක් බුදුරජාණන් වහන්සේගෙන් බණක් අහනවා. අහලා ධර්මාබෝධය ලබනවා. ගෙදර යනකොට ගෙදර බුදුහාමුදුරු වැඩම කළා. එතකොට බුදුහාමුදුරන්ට වැඳලා උපාසකයා පැත්තකටලා ඉන්නකොට බුදුහාමුදුරු අහනවා මතකද දැන් මං කලින් කියපු බණ? මතකයි කියනවා. මේ ලෝකේ සියල්ලක්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මට කිව්වා. මම කිව්වට හැබැයි උපාසකය මට ටිකක් වැරදුනා කිව්වා. මට අමතකුණා කිව්ව කරුණක් කියන්න මොකද්ද?
මේ ලෝකේ ඔක්කොම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කිව්වට ඔක්කොම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි නෑ. නිත්‍යයි සැපයි ආත්මයි කියලා දේවල් ටිකක් තියෙනවා. ඒ ටික කියලා දෙන්නේ මම මේ ආවේ කිව්වා. දැන් මේ කවුද කියන්නේ? බුදුහාමුදුරුවෝ. ඒ වෙලාවේ අර උපාසකයා ඇඟිල්ල දික් කළ කියනවා තෝ පාපී මාරය නේද කියලා අහනවා. බලන්න මොනතරම් ආත්ම විශ්වාසයක් Tamanට ආවද මේ මාරය කියලා කියන්නේ. මේ එර්දීන් ධානයකින් බලලා නෙමෙයි. එහෙනම් වඳින්නේවත් නැහැ නේ ආපු ගමම්ම. ඒතර කොහොමද එහෙම කියන්න පුළුවන්කමක් ලැබුණේ? ඒ උපාසකයා දන්නවා බුද්දස්ස නාම අද්විච්ච කතා හොಂತಿ. මේ බුදුවරු ළඟ වචන දෙකක් නැහැ. යමක් නැහැ කිව්වොත් නෑම තමයි. අමතක වෙලා සිහිවිකල් වෙලා එහෙම කියලා දෙයක් නැහැ. අන්න ඒ වචනෙන් උපාසකයා තේරුම් කරගත්ත මේ ඉන්නේ මාරය තමයි කියලා. එතකොට අන්න ඒ වගේ සමහර වෙලාවට මාරය ඇවිල්ලා අපට කියන්න පුළුවන් ධර්මයේ මේකයි අධර්මයේ මේකයි කියලා. ඒ ත්‍රිපිටකයේ තියෙන කාරණාවක් නම් වෙනස් කරගන්න එපා කිව්වා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා බ්‍රහ්මනාවා කේනචිවා කවුරු ඇවිල්ලා කිව්වත් මේ කාරණාවල් වෙනස් කරගන්න එපා කිව්වා. අන්න ඒ නිසා ශානක මහත්තයා අපි හරියට ධර්මය අවබෝධ කරගන්නව නම් අවබෝධ කරගන්න ඕන කාගේ ධර්මයේද? ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයමයි. කොහෙද ඒක තියෙන්නේ? දැනට මම අර කිව්වේ ත්‍රිපිටක අට කතාව. එතකොට දැනට මේ 2500 වෙන 2600 වෙන සම්බුද්ධත්ව ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව මේ විදියට සංග්‍රහ වුණේ මොකක් නිසාද? අර එදා 6 වෙන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් හැටියට උන්වහන්සේලා මේ ධර්මය ග්‍රන්ථාරූඪ කරා. ඒක ප්‍රතිඵලයක් හැටියට තමයි ශානක මහත්තයා අපේ මේ ත්‍රිපිටක අට කතාව අද මේ විදියට පොත්වලට ලියවිලා ඒක සිංහලයට පරිවර්තනය වෙලා අද මේ විදියට තියෙන. එතකොට අපි කරුණක් අදහ ගන්නව නම් අන්න එතනින් තමයි මේ කාරණාව අදහ ගන්න ඕන. එතකොට ශානක මහත්තයා මේ තරම් ධර්මයක් ලැබිලා තියෙන මොහොතක අපි මොකද්ද කරන්න ඕන? බලන්න අද ධර්මීය හරි පිරිසුදුව තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයක් අද නිර්මලව තියෙනවා. තිසරණ තියෙනවා. ශානක මහත්තයා මෙවන් උතුම් වටිනා දෙයක් තියෙන මේ මොහොතක අපි මොනවද එහෙනම් කරන්න ඕන? කරන්න ඕන පුළුවන් තරම් මේ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල ලබා ගන්න කුසල් දහම් වඩන එක. දැන් අද මේ වෙනකොට බලන ලෝකේ මිනිස්සු කොච්චර අසරණ වෙලා ඉන්නවද? දැන් මේ සංසාරේ එක දුකක් විතරයි මේක. මේ වගේ සසරේ තව කොයිතරම් වාර ගාණක් මෙහෙම දුක් විඳින්න නෙවෙයිද? හැබැයි බුද්ධ ශාසන නම් ලැබෙන්නේ ඊටාම දුර්ලභව. එහෙමනම් මෙවන් බුද්ධ ශාසනයක් ලැබිලා තියෙන මොහොතක අපි ඊටාමත් ඉක්මනින් මේ කාර්යයට එකඟ වෙලා ධර්මයට යොමු වෙලා අපි හරියට ධර්මයේ ඉගෙනගෙන මේ ධර්ම මාර්ගයේ යන්නට උනන්දුවක් ඇති නොකරගත්තොතින් ශානක මහත්තයා එදාට අපට සසරේ බොහෝ කාලයක් දුක පිණිස අහිතවත් පිණිස කරුණක් බවට ඒ කාරණාව පත් වෙන්නට පුළුවන්. දැන් එක උදාහරණයක් කිව්වොතින් හිතලා බලන්න අපේ ජීවිතේ මරණය කොයිතරම් අවිනිශ්චිතද බලන්න. දැන් තව සුළු මොහොතකින් මැරෙන්න පුළුවන්. දැන් සමහර අය හිතනවා ඉගෙන ගන්නකොට හිතනවා මම ඉගෙනගෙන ඉවර වෙලා මම පින් කරනවා. ඊළඟට ඉගෙන ගන්න ඉවරෙච්ච අය හිතනවා මම රස්සාවක් කරලා මගේම සල්ලි වලින් මම පින් කරනවා. සමහර අය හිතනවා මම ගෙයක් දොරක් හදාගෙන මගේම ගෙදරක ඉඳගෙන මම පින් කරනවා. ළමයි ලපටි හදාගත්තු අය හිතනවා මගේ ළමයිගේ වැඩ කටයුතු ඉවර වෙලා මම පින් කරනවා. නමුත් ශානක මහත්තයා කොහොමද අපිට ඒ කාන්තියම කියන්න පුළුවන් ඔය කාලේ වෙනකන් අපි ඉන්නම කියලා? මොකද අපි මාරයත් එක්ක givisum ගහගෙන නැහැ. නහිනෝ සංගරන්තේන මහා සේනේන මච්චුනා. මේ මහා සේනාව සහිත මාරයත් එක්ක අපි givisum ගහගෙන නැහැ. ඒ නිසා අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ. අදම ආතාපි වීරය වඩන්නේ කිව්වා. කවදා මරණේ ඒද කියලා අපිට කියන්න බෑ. ඒ නිසා ශානක මහත්තයා තමන් ඉන්න මට්ටම මොන මට්ටමක් වුණත් කමක් නැහැ. මොකද දැන් මේ සම්බුද්ධ ශාසනය අයිති පෝසතුන්ට, උගත් අයට, ඉහළ කුල අයට නෙවෙයි. මේ ශාසනය කියලා කියන්නේ ශානක මහත්තයා ඉන්න තැන ඉඳලා නිවනට යන්න පුළුවන් ප්‍රතිපදාවක් තියෙන තැන.
දැන් උදාහරණයක් කියනවා නම් ගිහි කෙනෙක් වෙන්න පුළුවන්, පැවිදි කෙනෙක් වෙන්න පුළුවන්, උගත් කෙනෙක් වෙන්න පුළුවන්, නූගත් කෙනෙක් වෙන්න පුළුවන්, ස්ත්‍රියක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්, ධනවත් කෙනෙක් වෙන්න පුළුවන්, දුප්පත් කෙනෙක් වෙන්න පුළුවන්. ශානක මහත්තයා ඕන කෙනෙකුට ඉන්න තැන ඉඳලා මේ නිර්වාණ මාර්ගයට යන්නට පුළුවන්. එතකොට මෙන්න මේ නිවන් මගට යන්න පුළුවන් තමන් ඉන්න තැන ඉඳලා නම් ඉන්න මට්ටම තේරුම් කරගන්න ඕන. දැන් අපි හිතමු පින් කරනවා කියන එකට ශානක මහත්තයා ධනියම ඕන නැහැ. ඒකට තමන් ඉඩක් වෙන් කරගෙන ශ්‍රද්ධාවයි මේ ශාසනය කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ඒකයි සාම්පති මහා බ්‍රහ්ම රාජයාට කිව්වේ, බ්‍රාහ්මය මම නිවන් දොර ඇරලා ඉවරයි. මම නිර්වාණය නම් වූ දොර ඇරලා ඉවරයි. හැබැයි මේ දොරෙන් ඇතුළට යන්න පුළුවන් කාටද? යන්න පුළුවන් ශ්‍රද්ධාව තියෙන ශ්‍රද්ධාවන්තයට පමණයි. එතකොට තමන්ට ශ්‍රද්ධාව තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. දැන් අපේ සිද්ධාර්ථ භාග්‍යතුන් වහන්සේගේ කාලේදී එක සේන කියලා උපාසකයෙක් බුදුරජාණන් වහන්සේට ගාථා 4ක් කියලා වදිනවා. දැන් අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා උසබං පවරං වීර මහේසින් විජිතා විනං සුවන්න වන්නං සම්බුද්ධං කෝදිස්වා නප්පසීදති හිමවාවා පරිමීයෝ සාගරෝව දුරුත්තරෝ තතේව ජානං බුද්දස්ස කෝදිස්වා නප්පසීදති වසුදහ යතහප්පමීයා චිත්තාවන වටංසකා තතේව සීලං බුද්දස්ස කෝදිස්වා නප්පසීදති අනිලජෝව අසංකෝබෝ යතාකාසෝ අසංකියෝ තතේව ඥානං බුද්දස්ස කෝදිස්වා නප්පසීදති. gedara බුද්ධ වන්දනාවක් කරනවා නම් බුදුරජාණන් වහන්සේට කියලා වඳින්න පුළුවන් හරි අපූර්ව ගාථා 4ක්. ශානක මහත්තයා මේ ගාථා 4 කියලා එකවරයි සිද්ධාර්ථ බුදුහාමුදුරන්ට වැඳි. ශානක මහත්තයා ඒ වැඳපු සේන කියන මේ උපාසකයා මහා කල්ප 94ක් මහා කල්ප 94ක්ම සුගතිය හිටියා. ඒතර බලන්න එකවරක් බුදුහාමුදුරන්ට ගාථා 4ක් කියලා වැඳලා ඒ පින නිසා මහා කල්ප 94ක් සුගතිය ඉඳලා අපේ බුදුරජාන් වහන්සේගේ කාලේදී පරප්‍රසාදක මහරහතන් වහන්සේ නමින් රහත් බව ලැබුවා. ඒතර බලන්න දැන් ඒ උපාසකයට ධනෙ තිබිලා සල්ලි තිබිලා පින් කරලා නෙමෙයි. තමන්ගේ ශ්‍රද්ධාව දියුණු කරගෙනයි ඒ පින කරගත්තේ. ඊළඟට දැන් අපේ විපස්සී බුදුරජාන් වහන්සේගේ කාලේදී අපේ බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ රෙදි මහන සන්නාලියෙක් වෙලා ඉපදිලා හිටියා. දවසක් උන්වහන්සේ කල්පනා කරනවා මම දුප්පත් වුණාට පිනක් කරගන්න ඕන. උන්වහන්සේ තමන්ගේ සල්ලි වලින් ගත්ත මේ ඇට මේ කියන ධාන්‍ය වර්ග ටිකක් අරගෙන ඒ ටික සකස් කරලා විපස්සී භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්න ගියා. නමුත් ශානක මහත්තයා පූජා කරගන්න යන්න හම්බුනේ නැහැ. උන්වහන්සේට ඒ තරම් සෙනග බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට දන් දෙන්න. නමුත් බෝසතාණන් වහන්සේ සැලුනේ නැහැ. බෝසතාණන් වහන්සේ මොකද කළේ? තමන් ඉන්න තැන ඉඳලා අර මේ ඇට ටික අතට අරගෙන අහුරු පිටින් සෙනග මැද ඉඳගෙන කෙළවරක ඉඳගෙන බුදුරජාන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නිනි දිසාවට අහසට විසි කරනවා. මොකද්ද උන්වහන්සේගේ අරමුණ? එක මේ ඇටයක් හරි මේ පාත්‍රයකට වැටුණොති උන්වහන්සේට හිතෙනවා මට සංසාරේ සක්විති ශක්‍රදේවේන්ද්‍ර পদවි බොහෝ ප්‍රමාණයක් ලබන්න පුළුවන්. දැන් මේ ශ්‍රද්ධාවෙන් දන් දුන්නා. ඒ ශ්‍රද්ධාවේ උපකාරය නිසාම එදා බුදුහාමුදුරුව වදින්නාපු දෙවිවරු බ්‍රහ්මියවර මෑට ටික කොහොම එකතු කරගෙන ගිහිල්ලා බුදුරජාන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ පාත්‍රවලට බෙදුවා. ශානක මහත්තයා එදා ඒ කරපු මහා පින්කමේ බලය නිසා දන්නවද අපේ බෝසතාණන් වහන්සේට කොච්චර ආනිසංස ලැබුණද කියලා? මහා කල්ප 90ක්ම දිව්‍ය මනුෂ්‍ය සැප ලැබුවා. ඒ දානි නිසා. ඊළඟට 91 වෙනි මහා කල්පේ තමයි මේ බුදුරු 5 නමක් පහළ වෙච්ච අපේ මේ මහා භද්‍ර කල්පය. මේ මහා කල්පේ ආරම්භයේ ශානක මහත්තයා දන්නවා මේ පෘථුවිය නිර්මාණය වෙනවා. අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මේ පෘථුවිය විනාශ වෙලා නැවත නිර්මාණය වුණා. ආබස්සර බ්‍රහ්ම ලෝකෙන් ආපු පළවෙනි කෙනා තමයි ශානක මහත්තයා මේ පෘථුවියේ රජු බවට පත් උනේ. ඒ තමයි මහා සම්මත රජතුමා.
ශානක මහත්තයා ඒ මහා සම්මත රජතුමා බවට පත්ුනේ වෙන කවුරුවත් නෙවෙයි අපේ මහබෝසතාණන් වහන්සේ. මහබෝසතාණන් වහන්සේට ඒ පින ලැබුණේ මොකක් නිසා දන්නවද? එදාර විපස්සී භාග්‍යතුන් වහන්සේට දුන්නු මෑට දානේ පූජා දානේ නිසා. ඊළඟට ඒ පින එතරින් අතර උනේ නෑ. ඒ රාජ පරම්පරාවේ 7 වෙනි රජතුමා තමයි රෝජ වරරෝජ කල්යාණ වර කල්යාණ උපෝසත කියලා රජවරු 5 දෙනෙක් පහළ වුණා. ඒ 5 දෙනාගෙන් පස්සේදී ඊළඟට පහළ වෙච්ච රජතුමා තමයි මහා මන්දාතු රජතුමා. ශානක මහත්තයා මහා මන්දාතු රජතුමා කියලා කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි අපේ භාග්‍යතුන් වහන්සේමයි. දන්නවද ශානක මහත්තයා මහා මන්දාතු රජ වෙලා උන්වහන්සේට ඒ සැප සම්පත් විඳින්න විපාක දුන්නු කර්මය මොකද්ද කියලා? අර එදා විපස්සී භාග්‍යතුන් වහන්සේට මේ ඇට දානයක් දීලා පූජා කරලා ලැබපු ආනිසංසයේ විපාකය. එතකොට ශානක මහත්තයා හිතනද ඊතරම් කාලයක් අති දීර්ඝ කාලයක් මේ ජීවිතේ ආනිසංස ලබන්න පුළුවන් කමක් ලැබුණා. දැන් මහා මන්දාතු රජතුමාගේ කතාව අපේ ධර්මයේ රසවාහිනී පොතේ තියෙනවා. හරි අපූර්වට මනුෂ්‍ය ලෝකේ යුවරජ වෙලා හිටිය අවුරුදු 80000ක්. ඊළඟට ළමා කාලය ගත කර අවුරුදු 80000ක්. මේ පෘථිවිපාලක රජු වෙලා හිටිය අවුරුදු 80000ක්. ඊළඟට ඊතරින් නතර වුණේ නෑ. චාතුම් මහා රාජික දිව්‍ය ලෝකේ පාලනය කර මිනිසෙක් වෙලා ගිහිල්ලා. ඊළඟට ඊතරින් නතර වුණෙත් නෑ. උන්වහන්සේ තෞතිසා දිව්‍ය ලෝකේ ශක්‍ර දෙවිවරු 36 දෙනෙක් මැරිලා ඉපදිලා යනකම්ම 36 දිනකගේ කාලයක් පාලනය කරා තෞතිසා දිව්‍ය ලෝකේ. කොච්චර කාලයක්ද? 3,60,00,000 එච්චර කාලයක් තෞතිසා දිව්‍ය ලෝකේ පාලනය කරා. ඒ සියල්ලටම හේතු වෙච්ච පින මොකද්ද? ඒ සියල්ලටම හේතු වෙච්ච පින තමයි අර එදා විපස්සී භාග්‍යතුන් වහන්සේගේ කාලේදී මේ ඇට දානයක් දීලා පූජා කරපු දානේ ආනිසංස. එතකොට හිතන්න ශානක මහත්තයා තමන් ඉන්න මට්ටම මොකද්ද කියලා අදාළ නැහැ. ඉන්නේ මොන මට්ටමේද? ඒ ඉන්න මට්ටමේ ඉඳලා උප්පරිම ප්‍රයෝජනෙට යන්න පුළුවන් ශාසනයක් මේ සම්බුද්ධ ශාසනය. එහෙමනම් ධර්මයේ පිරිසුදුව පවතිනවා. ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ ජීවමාන සංඥාවෙන් වැඩ ඉන්නවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේට අපට පුළුවන් බුද්ධෝපස්ථානයක් කරලා බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා පින් කරගන්න. දැන් අර එක උපාසිකාවක් බුදුරජාණන් වහන්සේට වැටකොළු මල් ටිකක් පූජා කළා, වැටකොළු මල් 4ක් පූජා කළා සුගතිය ගියා. එතකොට මම මේ කරුණ දක්වන්නේ ශානක මහත්තයා තමන් ඉන්න තැන ඉස්සල තේරුම් කරගන්න ඕන. තමන්ට උපරිමටම පින් කරගන්න පුළුවන් අවස්ථාව තෝරගන්න ඕන. එහෙම තෝරගෙන ඉවර වෙලා ඊළඟට කරන්න ඕන තමන්ගේ ජීවිතේ සසර ගැන හිතලා ආන්නේ සංසාරයට ඒ ඉඩක් කාලයක් වෙන් කරගන්න. එහෙම ඉඩක් කාලයක් වෙන් කරලා අපට පුළුවන් නම් මේ ලැබිච්ච දුර්ලභ මනුෂ්‍යාත්ම භාවය තුළ බොහෝ කුසල් වඩන්නට මට හිතෙනවා ඒ කාන්තේම මේ සම්බුද්ධ ශාසනය තුළ බොහෝ ප්‍රතිඵලයක් ලබන්නට පුළුවන් වෙයි කියලා. එහෙමයි අපි හඳුරන්නේ ඒ දවස් ලෞතුරා බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරනකොට බොහෝ පිරිස ධර්මය අවබෝධ කරගෙන නික්කුච්චිතං වා උක්කුච්චය 4-9 එකක් විවර කරා වගේ දැනුවා කියලා ඔබ වහන්සේගේ දේශනාවත් මා සිතන්නේ අසාගෙන සිටින බලාගෙන සිටින ප්‍රේක්ෂකයෝ දැනගන්න ඇති බොහෝ කරුණු. ඔබ වහන්සේගේ ධර්මයේ පැහැදිලි කිරීම අපිට දුරකථන හැමතුම් රැසක් යන නමුත් මට එක දෙයක් සැකයක් නැහැ. සියලු දේවල් ඊටාම පැහැදිලි වුණා. එක දෙයක් තියෙනවා. අපි කියන තම නැන පමණි පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ. දැන් මේ ප්‍රඥාවන්තයින් ධර්මය අවබෝධ කරගෙන මහරහත් පදවියටපත් වුණාට පස්සේ ඒ ප්‍රඥාවේ දේශනාවෙන් කෙනෙකුට රහත් වෙන්න බැයිද? ඔබ වහන්සේ කියපු දේ යම් තැනක් මට හිදසක් දැනුන නිසා මම එහෙම අහන්නේ. ඔව් ශානක මහත්තයා උදේ වැදගත් ප්‍රශ්නයක්. දැන් අපි හිතමු රහතන් වහන්සේ දැන් උදාහරණයක් ඇට සාරිපුත්ත මහරහතන් වහන්සේ. දැන් උන්වහන්සේට රහත් බව ලැබෙන්නේ ශානක මහත්තයා තමන්ගේ යම්කිසි ඥානයකින්. ඒතර උන්වහන්සේ දන්නේ ශානක මහත්තයා තමන් රහත් වෙච්ච විදිහ විතරයි. දැන් එතනදී ප්‍රඥාවක් තියෙන නිසා උන්වහන්සේ රහත් බව ලැබුවේ. උන්වහන්සේ රහත් බව ලැබුවේ
තමන් ඉන්න මට්ටම දැන් ඔක උදාහරණයක් හැටියට කියනවා නම් ලෝකෙ මිනිස්සු 100 දෙනෙක් ගත්තොත් 100 දෙනා මේ සසරේ ඉන්න ස්ථාන 100ක්. දැන් ඔබතුමාගේ ශ්‍රද්ධාවයි මගේ ශ්‍රද්ධාවයි වෙනස්. ඔබතුමාගේ සීලය මගේ සීලයයි වෙනස්. ඔබතුමාගේ ප්‍රඥාවයි මගේ ප්‍රඥාවයි වෙනස්. එතකොට මේ ලෝකේ සත්වය ගත්තොත් චානක මහත්තයා හැම කෙනෙකුගේම ඉන්ද්‍රිය මට්ටම් වෙනස්. එතකොට දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ දන්නේ තමන් ඉන්න මට්ටමින් මේ නිගවන්න ගිය විදියනේ. හැබැයි උන්වහන්සේට පුළුවන් මොන ක්‍රමයේ කියලා දෙන්නද? තමන් නිවන් දැකපු විදිය විතරක් කියලා දෙන්න. හැබැයි ශානක මහත්තයා මේ ලෝකේ හැම සත්වයක්ම ඉන්නේ මේ මට්ටමේ නෙවෙයි. මයික උදාහරණයක් කියන්නකො මෙහෙම. දැන් චුල්ලපන්ත කාමතු රහත් වෙච්ච විදිය අපි දන්නවනේ. රාජහරණ. ඔව් රෙදි කඩක් පිරිමැදලා. දැන් අපි දෙන්නයි එහෙම නැත්නම් මේ මැදිරියේ ඉන්න අනිත් පිරිසටයි ඔක්කොටම දෙනවා සුදු රෙදි කඩක් පිරිමදින්න රජෝහරණන් කියලා. අඩුතරමේ රහත් නෙවෙයි ශානක මහත්තයා සෝවාන්වත් වෙයිද අපි? නෑ. ඇයි? ඒ ක්‍රමය හරිගියේ කාටද? චුල්ලපන්තක හාමුදුරන්ට විතරයි. ඒ ක්‍රමේ මේ ලෝකෙ අනිත් කිසිම සත්‍යයකට පුළුවන් කමක් නෑ ඒ විදිහට නිවන් දකින්න. මං හිතන මේ කාරණාව ශානක මහත්තයට තේරුම් කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ රහතන් වහන්සේ නමක් දන්නේ Taman රහත් වෙච්ච විදිහ විතරයි. හැබැයි දැන් මම ඔබතුමාට කියනවා මම රහත් වෙච්ච ක්‍රමය. හැබැයි ඔබතුමා ඉන්නේ ඒ තැන නෙවෙයි නම් ඔබතුමා රහත් වෙන්නේ නැහැ. පසේ බුදුරජාන් වහන්සේ දන්නේ පසේ බුදුහාමුදුර රහත් වෙච්ච විදිහ විතරයි. උන්වහන්සේ එතනින් එහා පැත්තට දියක් දන්නේ නැහැ. අර ඒකයි කියන්නේ ඕක දන්නේ බුදුරජාන් වහන්සේට විතරයි. ඇයි? බුදුරජාණන් වහන්සේට විතරයි මේ ලෝකයේ තියෙන ශානක මහත්තයා අනාවරණ ඥානය. ෂඩ්ඩසාධාරණ ඥානවල එක ඥානයක් තමයි අනාවරණ ඥානය. මේ ලෝකේ ශානක මහත්තයයි තියෙන චරිත 84000. මිනිස්සුන්ගේ සත්ව චරිත 84000. ඒ සත්ව චරිත 84000ම වැටෙන්නේ බුදුහාමුදුරන්ට විතරයි. දැන් මම ඔබතුමාට නිවන් දකින්න බණ කියනවනම් ඔබතුමා මේ වෙලාවේ කොච්චර ශ්‍රද්ධාවක් තියනවද? කොච්චර සීලයක් තියනවද? කොයිතරම් ප්‍රඥාවක් තියනවද? කොයිතරම් කාලයක් පාරමිතා පුරලා තියනවද? ඔබතුමා සංසාරේ වැඩිපුර පුරුදු කරලා තියෙන අකුසල කර්ම මොනවද? ඔබතුමා වැඩිපුර කරලා තියෙන කුසල කර්ම මොනවද? මොන තැන ඔබතුමාට ස්පර්ශ වුණොත්ද මාර්ගඵල ලබන්නේ කියලා ඒ මාර්ග චිත්ත වීතිය මතු කරවන්න මම ඔබතුමාගේ චරිතය දැනගෙන ඉන්න ඕන. හැබැයි ඒ චරිතය දැන් උදාහරණයකට සාරිපුත්ත මහරහතන් වහන්සේට ඔබතුමාව දැක්කොත් ඔබතුමාගේ අනාගත අතීතයේ පේන්නේ එක අසංඛ්‍ය කල්පලක්ෂය. හැබැයි එතනින් එහා පැත්තට පේන්නේ නැහැ. ඒතර ඔබතුමාට සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණ ගැහුණම ඔබතුමාට උන්වහන්සේගේ ඥාණයෙන් හිතලා දේශනාවක් කරන්න බෑ. හැබැයි භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයක් උන්වහන්සේ දේශනා කරද්දී ඔබතුමාට මේ මාර්ගඵල ලබන්න පුළුවන්. නමුත් උන්වහන්සේ යම් සීමාවක් තියෙනවා. හැබැයි මේ සියලු සත්‍යයන්ගේ සියලු සිත් මුළු සසර පුරාවටම දකින්න පුළුවන් කාටද? බුදුරජාන් වහන්සේ නමකට විතරයි. ඒක උදාහරණයක් කියනවා නම් අපිට කාල වේලාව මදි කාරණාව සාකච්ඡා කරන්න. ඒක උදාහරණයක් කියනවා නම් බුදුරජාණන් වහන්සේට දන්නවද ශානක මහත්තයා කෙනෙකුගේ සංසාර සියලු සත්‍යයන්ගේ අතීතය මහා කල්ප 91ක් ආවර්ජනය කරන බලන්න ගියපු කාලය. මහා කල්ප 91ක් ආපසට ආවර්ජනය කරන ගියපු කාලේ උන්වහන්සේ කියනවා දවසක් හුස්මක් ඉහළට අරගෙන ඒ හුස්ම පහළට දානවනේ. අර හුස්ම ඉහළට ගත්තම සුළු මොහොතක් හුස්ම රඳවගෙන තියෙනවනේ. ඉන්නේ ඒ තරම් සුළු කාලයක්ලු භාග්‍යතුන් වහන්සේට ගිහිලා තියෙන ශානක මහත්තයා මහා කල්ප 91ක් සියලු සත්වයන්ගේ සියලු සිත්තික ආපසට ආවර්ජනය කළ බලන්න. ඔව් අපේ හඳුනේ අද නිවසේ සිට සිල් සමාදන් වුණ අයටත් එක අවස්ථාවක් අපි දෙමු. ගුණරත්න මහත්මයා ඉන්නවා නුගේගොඩේ ඉඳලා. ඔබතුමාගේ ප්‍රශ්නය යොමු කරන්න පුළුවන් ගුණරත්න මහත්මයා. අයබෝවන්. අවසර අපේ මාතර මහින්ද නායක හාමුදුරුවන් වහන්සේ ඒ වගේම ශානක පැතුමනේ මේ ඔබ දෙපළටම දීර්ඝායුෂ සම්පත් සියල්ල උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම මෙන්න මේ අදහස් මොකද මේ ඔබ වහන්සේ අර කිව්වා මේ දේශනා කරා දානයකට එක් නමක් සෑහෙනවා කියලා. ඒ ඇත්තටම මම පොඩි කාලේ පවා මාත්‍රෝ සිද්ධිවලදී මුහුණ දීලා ඇත්තටම මම මේව හුඟා ධර්මයෙන් එක ඒ නිසා
ඔය වගේ අර සමහර ප්‍රශ්න නොදන්න මිනිස්සුන්ගෙන් අහලා හත් දවසේ දානේ කවද්ද දෙන්න ඕන ඔන්න ඔය වගේ යම් යම් සමාජගත වෙච්ච මිත්‍යා දෘෂ්ටික මත විලම්භනය කරන වහන්සේ තව දේශනයකින් හෝ මේ කටයුතු කරන්නේ ත්‍රිපිටකය සහ අටකතා වලින් එන කරුණු වලට බොහොම පිටුවහලක් කියලා මා හිතනවා. ඔව් බොහොම ස්තුතියි ඔබතුමාගේ අපි ආකාරයෙන් ලබන පොහොය දවසෙත් ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා. තව මිනිත්තු එහෙම අපිට එතුමාගේ අහපු ප්‍රශ්නට පොඩි උත්තරයක් දෙන්න ශානක මහත්තයා දැන් එතන හරි වැදගත් ඒ කරුණු. දැන් සමාජයේ බොහෝ දෙනෙක් දැන් අපි දැන් ඔබතුමා අපිට විවෘත කරා නම් ගුවන් කාලය මේ ශ්‍රාවකයන්ට බොහෝ ශ්‍රාවකයෝ අහන පොදු ප්‍රශ්න ටිකක් තියෙනවා. දැන් අපි එක අවස්ථාවක් දවසක අරගෙන බලමු. ගොඩක් දෙනෙක් අහවි බුදු පිළිමයක් ස්වාමීන් වහන්සේ කීය තියන්න ඕන මොන පැත්තටද? බුදු පූජාවක් පූජකල ඉවරනම සතෙකුට දුන්නට කමක් නැද්ද? එහෙම නැත්නම් සමහර දෙනෙක් අහනවා ওই වගේ ප්‍රශ්න. 7 දවසේ දානි දෙන්න ඕන කවද්ද? ශානක මහත්තයා ඇත්තටම කියන්න සතුටුයි. ඔය හැම ප්‍රශ්නයකටම උත්තරේ ත්‍රිපිටකයේ තියෙනවා. ඒ කියන්නේ මේ කිසිම ප්‍රශ්නයකට උත්තරයක් නැහැ කියලා කියන්න බෑ. හැබැයි නැත්තම් ඒ නැත්තේ මොකක් නිසාද දන්නවද? ඒ නැත්තේ ඒක අපේ නිවනට අදාළ නැති නිසා. ඒ හැරෙන වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් උදාහරණයකට දැන් 7 දවසේ දානේ කවද්ද දෙන්න ඕන? හරි වැදගත් ප්‍රශ්නයක්. අපිට වෙලාව නැහැ. අපි වෙන දවසක ඒ කාරණාව දීර්ඝව සාකච්ඡා කරමු. දැන් අපේ ධර්මයේ මහත්යක් කවදාවත් කියලා නැහැ බුදුහාමුදුරුවෝ 7 දවසෙන් 3 මාසෙන් අවුරුද්දෙන් දෙන්න ඕන කියලා. හැබැයි 7 දවස කියන එක හරි විශේෂයි. මොකද දන්නවද? අපේ ශාසනයේ තියෙනවා මේ දවස් 7ක් දුගතියකට ගියපු වගේ කතා කිහිපයක්. දැන් අර එක දවසක් අර මැක්කෙක් වෙලා හාමුදුරුවෝ නමක් සිවුරකට ආස කරලා දින 7ක් ඒ මැක්ක වෙලා ඉඳලා උන්වහන්සේ නැවතත් සුගති භවයට ගියා. ඊළඟට තව උදාහරණයක් කියන මල්ලිකා දේවිය. මල්ලිකා දේවිය දින 7කට දුගති භවයක ඉපදුනා. දැන් ওই වගේ අවස්ථාවල් ටිකක් තියෙනවා. දැන් එතකොට මේකෙන් තේරෙනවා ශානක මහත්තයා මේ දින 7කට පස්සේ තමයි සුගතියට ගිහිල්ලා තියෙන්නේ. එතකොට එහෙනම් අපි 7 දවසේ දන් දෙනකොට ශානක මහත්තයා යොදා ගන්න ඕන දවස තමයි කවද දන්නවද? කෙනෙක් මැරිලා පැය 24ව 7ක් ගියාම එහෙමයි. තමයි අපි ඒ දානේ දෙන්නට ඕනේ. ඒතකොට සමහරලාවට දැන් 7 දවසේ රෑ 7 වෙනි දවසේ රෑ බණ කියලා 8 වෙනි දවසේ දාන්න දෙන්න පුළුවන් නම් අර කෙනාට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. සම්‍යක් ඥානෙ පහල කරන්න තව ධර්ම දේශනාවන්ට ඔබ වහන්සේ අපි ආරාධනා කරනවා. ඊ타මාත්ම භාග්යක් පුණ්‍යවන්ත භාවයක් ඔබ වහන්සේලා වැනි මහා සංගරුවන් මේ රටේ වැඩ සිටීම පූජනීය මාතර මහින්ද හාමුදුරනේ දීර්ඝායු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේනම් උන්වහන්සේගේ දේශනාව සංක්ෂිප්තේ ගත්තොත් අපි බනනම් නිබරුය මුනිවරයන්ගේ කයනම් නොතිරේ අදහා ගන්නේ පනනම් තන අග පිනිබිදු වෙන්නේ පිනනම් නොපමාවම කරගන්නේ. තෙරුවන් සරණයි.